සුබ දවසක් පුතේ. ඔක්කොටම ආයුබෝවන් කියලා පටන් ගන්නවා. තාක්ෂණ වේදේ විෂය ධාරාවේ හදාරන්න බලාපොරොත්තු වෙන 2023 වර්ෂයේ. ඒ වගේම 2020 O level ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න සියලුම දුවා දරුවන්ට අපේ පාඩම් මාලාව අද ආරම්භ පුතේ. පළවෙනි දේශනේ ඔබ ඔන්ලයින් හරහා සම්බන්ධ වුණා Zoom හරහා වැඩි පිරිසක්. ඒ වගේම සිය ගාණක් අපේ වීඩියෝ ෂෙයා වෙලා තියෙනවා බලලා තියෙනවා. ඉතින් මේ SFT කියන අනිවාර්ය විෂය. ඒ කියන්නේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැදෑරුවත්, ජෛව පද්ධති තාක්ෂණ වේදේ හැදෑරුවත්. ඒකේ අනිවාර්ය නිබන්ධන නැත්තම් න්‍යායාත්මක කරුණු ඉගෙන ගන්න විෂය තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව. මම ඔයාලට කිව්වා විෂය නිර්දේශයේ පටන් ගන්න පිළිවෙල. අපි ඉස්සෙල්ලම ET වල සහ BST වලට අවශ්‍ය වෙන නිසා භෞතික විද්‍යා පාඩමක් අපේ විෂය නිර්දේශයේ දෙවෙනියට දාලා තියෙනවා. ඒ තමයි මිනුම් හා මිනුම් උපකරණ. ඒ නිසා මම ඔයාලට පටන් ගන්න පුතේ 2023ට ඔන්ලයින් මෙන්න මේ දෙවෙනි ඒකකය මිනුම් සහ මිනුම් උපකරණ. මිනුම් හා මිනුම් උපකරණ. මිනුම් හා මිනුම් උපකරණ. ඒ නිසා සටහන් පොතේ සටහන් ලියන්න අවශ්‍ය වෙනවා දැන්. පාඩම ලියා ගන්න පුතේ යුනිට් 2 මිනුම් හා මිනුම් උපකරණ. මිනුම් හා මිනුම් උපකරණ. පුතේ ඊළඟට මට අවශ්‍යයි කියන්න අපේ මේ පාඩම් මාලාව ඔන්ලයින් යනකොට අර ෆිසිකල් පන්තිය කරන ක්‍රමයට නෙමෙයි අපි යන්නේ. ඒ නිසා දැන් අද පැය එකමාරක් දෙකක් අතර දෙක පණින්නේ නැහැ පුතේ කීයටවත්. ඒ කියන්නේ විනාඩි සාමාන්‍යයෙන් 100කට විතර අපි සීමා කරනවා දවසේ පාඩම. ඔයාලා මේ මගේ ඔන්ලයින් වැඩසටහන නරඹනවා. ඒ අතරම පුළුවන් සමහර දරුවෝ මේ වීඩියෝ එක රෙකෝඩ් කරනවා. ඉතින් ඔබට පුළුවන් මේ වීඩියෝ යන අතරම සටහන සම්පූර්ණ කරගන්න. මොකද සටහනට අවශ්‍ය සියලු තොරතුරු මේ ස්ලයිඩ් වල මම අන්තර්ගත කරලා තියෙනවා. ඒවා නතර කරලා තියෙනවා ඔබට සටහන ලියා ගන්න. ඒතර යම් දරුවෙකුට අවශ්‍ය වෙනවා නම් අපි මේ වීඩියෝ එකේ රෙකෝඩින් එකත් ඒ දරුවට දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ගෲප් හරහා සම්බන්ධ වෙලා මේකේ රෙකෝඩින් එකත් සමහර විට බලලා ඔබට සටහන සම්පූර්ණ කරගන්න පුළුවන්. මොකද මම ඔන්ලයින් ඇවිල්ලා සටහනකුත් කියව හිටියොත් පුතේ මේ වගේ පාඩම් වල ඒක පාඩුයි. දැන් එහෙනම් සටහන ලියාගන්න එක ඔබ සතු වගකීමක්. ඒකට අවශ්‍ය තැන් මම මගේ වැඩසටහන ඔන්ලයින් යන අතරේදී කියන ඕන්න දැන් මේ ටික ලියාගන්න කියලා. මේකේ දිස් වෙන්න සලස්සලා තියෙනවා. එතකොට ඔබට පුළුවන් ඒක සටහන් කරගන්න. ඒ තමයි ඔබේ සටහන සම්පූර්ණ කර ගැනීම. අපි හිතමුකෝ දරුවෙකුට ඒ ක්‍රමයට සටහන ලියාගන්න බැරි වුණා කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ මුද්‍රිත නිබන්ධන කට්ටලේ ඔබ අතට හම්බ වෙනවා. ඒ කියන්නේ සියලු සටහන් ටික රූප සටහන් එක්ක විස්තරාත්මකව හොඳ නිබන්ධනයක් මේ පාඩම සඳහා සැපේනවා. ඒකට ඒක කියව ගත්තා නම් ඇති. ඒ තමයි සටහන සම්පූර්ණ කරගන්න පිළිවෙල. ඊට පස්සේ දැන් ඊළඟ සතියට එන්නේ ඉස්සරලා මේ වැඩේ හරියට වුණාද? ඔබට මේ කරුණු ග්‍රහණය වුණාද කියලාත් මම බලනවා. දැන් අද මේ පාඩම අවසානයේ පුතේ අද මේ පැය එකමාරක් දෙකක් අතර ඔන්ලයින් පාඩම අවසානයේ පුතේ මම ඔයාලගේ ගෲප් එකට ඒ කියන්නේ අපේ 2023 timi/technino 2023 ටෙලිග්‍රෑම් ගෲප් එකට මේකේ පේපර් එකක් දානවා. MCQ පේපර් එකක් දානවා මේ මිනුම් උපකරණ පාඩම. අද කරපු ටිකට අදාළ. ඒ කියන්නේ වීඩියෝ එකට අදාළව බහුවර්ණ ටිකක් විශාල ප්‍රමාණයක පේපර් එකක් දානවා. එතකොට ඔබේ යුතුයකම තමයි පාඩම අධ්‍යයනය කරා නම් මේ MCQ වලට පිළිතුරු දෙන එක. ඒතර බ්‍රහස්පතින්දා දවසේ අපේ ඔන්ලයින් දැනට යන්නේ 7-9 පැය දෙක තුල. රාත්‍රී 7-9. මොකද සමහර දරුවෝ ෆෝන් වලින් ලොග් වෙන්නේ. ඉතින් ෆෝන් එක දෙමව්පියන්ගේ. දෙමව්පිය වැඩ ඇරිලා ඉන්නේ හවස. ඒ නිසා මට උදේ දාන්න බෑ මේක. සමහර අයට නම් පහසුකම් සපයාගෙන තියෙනවා. ඒ නිසා ඒ අයට ගැටලුවක් නැහැ කොයි වෙලාවෙ දැම්මත්. හවස දාලා තියෙන්නේ ඒකයි. හැබැයි ඔබට තේරෙනවා හවස යම් අපහසුතාවයක් තියෙනවා මේ දවස්වල වැස්ස එනවා. ඇති වැස්සත් එක්ක සමහරට data ප්‍රශ්න එනවා. ඊට පස්සේ කනෙක්ෂන් අවුල් වෙනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. ලංකාවනේ. ඒ බාධක මොනවා වුණත් අපි දැනට පුතේ 7-9 පැය දෙකේ තමයි Zoom හරහා මේ වැඩසටහන කරන්නේ. හරි. දැන් ඔබට එහෙමනම් හෙට වෙනකොට මේකේ ප්‍රශ්න පත්‍රය ලැබෙනවා. ගෲප් එකට ලැබෙන්නේ. ඔබට පර්සනලි නෙමෙයි ගෲප් එකට ලැබෙන්නේ. ඔබේ යුතුයකම තමයි අධ්‍යයනය කරපු කරුණු පේපර් එකෙන් ඉස්මතු කරලා පෙන්නන්න. ලියලා පෙන්නන්න. ඒකේ එතකොට මාකින් එක මං ඊළඟ සතියේ බ්‍රහස්පතින්දාට පෙර බදාදා ගෲප් එකට දානවා. එතකොට තමන් ඉන්න තත්ත්වය අවබෝධ කරගන්න. එතකොට ඊළඟ දවසේ බ්‍රහස්පතින්දා ඔන්ලයින් දේශනෙට පෙර
අවශ්‍යයි ඔබට දුන්නු පේපර් එකේ මාකින් එක එක්ක ඔබේ උත්තර සසඳන්න. ඉතින් දෙමව්පියන්ගෙනුත් ඉල්ලන්නේ මම හැම වීඩියෝ එකකටම පස්සෙම ප්‍රශ්න පත්‍රයක් දානවා. ඒකට පිළිතුරු ලියනවාද කියලා දරුවෝ ටික බලන්න පොඩ්ඩක්. නැත්තම් වැඩක් නැහැ ඔය කරන මුදල් නාස්තියෙන්. ඒ පිළිතුරු ලියලා බදාදා වෙනකොට යාලා රෙඩිද කියලා පොඩ්ඩක් බලන්න. බදාදා හවස් වෙනකොට අනිවාර්යෙන් මගේ පාඩමට පැයක් හරි නිරත වෙන්න ඕනේ ඔයාලා. එහෙම වෙලයි බ්‍රහස්පතින්දා එන්න ඕනේ. නැත්තම් පෙර දවසේ සම්බන්ධයක් නැතුව ගියාට පුතේ වැඩක් නැහැ. ඒ නිසා මාකින් එක මම හැමදාම බදාදා හවසටයි දාන්නේ. ඒකත් එක්ක දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ ඒක බලලා දරුවා මේකට පිළිතුරු ලියලාද කියන එක නිතර අධීක්ෂණීය දෙන්න. ඔබට පුළුවන් මේක බලන්න ඔබ විෂය කරුණු දන්නේ නැති වුණාට දරුවා වැඩ කරලා අදාළ පේපර් එකට ලිව්වද කියලා බලන්න. ඉතින් එහෙමනම් ඔන්න ඔය ක්‍රමයට යමු පුතේ. සටහන් පොත ලෑස්ති කරගන්න මම කිව්වා පිටු 80ක කොටු රූල් CR පොතක් ගන්න කියලා. සටහනට ලෑස්ති වෙලා ඉන්න. ටිකක් වේගයෙන් සටහන ලියන්න. කටු ගෑවුනට කමක් නැහැ. ලස්සන අකුරු නොවුනට කමක් නැහැ. මොකද printed material එකක් දෙනවා. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලත් සියල්ල මුද්‍රණය කරලා දෙනවා. එතකොට ඔයාලගේ පළවෙනි පැක් එක පුතේ මේ මාසේ අපි තැන කියන්නම් සිප්පින් ආයතනේ වැහුවේ නැත්තම් හෝ වැහුවත් කිසි ගැටලුවක් නැහැ. කෝරිය කරලා හරි ගන්න සලස්සනවා. හරි. ඕක තමයි එතකොට වැඩපිළිවෙල ඔය හා අනුගත වෙන්න පුතේ. ඒකම අද දවස හරි විශේෂයි. 2020 ප්‍රතිඵල නිකුත් වුණා. ඉතින් අපේ අර ප්‍රමුඛයන් හා ප්‍රථමයන්ගේ පාරාදීසයේ අපේ පන්තිය එක නගරයක එක පන්තියක් මං අනිත් අය වගේ පන්ති 4-5ක කරලා දැන් මේ දවස්වල FB එක පිරලා තියෙන්නේ ටියුෂන් ගුරුවරුන්ගේ පෝස්ට් එකෙන්. නමක් නැහැ, විභාග අංකයක් හරියට නැහැ, ඉස්කෝලයක් නැහැ, මොණු ටිකක් දාලා ෆස්ට්. ඒ විදිහට ලංකාවේ දිස්ත්‍රික්ක 25යි තියෙන්නේ නේද? දිස්ත්‍රික් පස්ලා ඉන්නවා මං හිතන්නේ 4500ක්. ඉතින් ඒ නිසා අපේ විෂය නිර්දේශ දෙකක් තියෙනවා all new දෙකේ BT සහ EST ආපුවාම දිස්ත්‍රික් එකකින් පස්ලා ඉන්න පුළුවන් 4 දෙනා. ඉතින් මෙතන මේ විදිහට ආපුවාම මහ ගොඩක් තියෙනවා. ඉතින් මගේ මේ වෙනකොට නිකුත් වෙලා තියෙන ප්‍රතිඵල අනුව පුතේ 1 සිට 8 දක්වා දිගටම තියෙනවා. අයිලන්ඩ් රෑන්ක් දෙකක් තියෙනවා 10ට මෙහා. අයිලන්ඩ් 7 සහ අයිලන්ඩ් 9 තියෙනවා. පළවෙනියා සහ දෙවෙනියාගේ රෑන්ක් දෙක ඒ විදිහට නිව් සිලබස් එකේ. ඉතින් ඒ නිසා මේවරත් ප්‍රතිඵල ගැටලුවක් නැහැ. මම ප්‍රතිඵල පෝස්ට් එක ඔයාලගේ ගෲප් එකට දාන්නම්. මුල ටික දැනට නිකුත් වෙලා තියෙන ඒ වගේ මුල ටික දාන්නම්. එතකොට මා කෙරෙහි තිබෙන විශ්වාසය රඳව ගන්න ඔබට ඒක සාක්ෂියක් වේවි. අපි එහෙමනම් මේ මිනුම් සහ මිනුම් උපකරණ කියලා තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ දෙවන ඒකකයේ වශයෙන් භෞතික විද්‍යා ඒකකයක් ඔබ වෙත විෂය නිර්දේශය ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මේකේ බර තැබීම ගත්තොත් විභාගෙට 2015 ඉඳලා 2020 දක්වා අපි බැලුවොත් ලකුණු 2ක් 3ක් අතර ප්‍රමාණයක් සෑම අවුරුද්දකම මේ ඒකකයේ තුලින් ඔබට උපයා ගන්න පුළුවන්. එකම එක අවුරුද්දක විතරක් මේ ඒකකයෙන් ප්‍රශ්න ලැබුණේ නැහැ. අනිත් සෑම අවුරුද්දකම ලකුණු 2, ලකුණු 3, 1 ලකුණු 5ක් දුන්නු අවස්ථාවක් තිබුණා. මෙන්න මේ ආකාරයට හැම වසරකම පේපර් එකේ ඒ ලකුණු ගාන උපයා ගන්න මේ ඒකකයෙන් බර තැබීම සිද්ධ වෙනවා. එහෙමනම් අපි මේ මිනුම් හා මිනුම් උපකරණ පාඩමේ මූලික ඒකක කියන කොටස ආවරණය කරන්න උත්සාහ කරමු. මිනුම් හා මිනුම් උපකරණ යටතේ ඔබ දන්නවා දරුවනේ අපි කතා කරොත් භෞතික විද්‍යාව මේ විශ්වයේ තියෙන න්‍යායයන් පැහැදිලි කරන විෂය භෞතික විද්‍යාව. ඒ වගේම ඔබ දන්නවා සබාදහමේ සිදුවීම් අවුව වැස්ස සුලිසුලං සුළඟ ඒ වගේම නිල් අහස මෙන්න මේ સિદ્ધාන්ත සබාදහමේ සිදුවීම් පැහැදිලි කරන විද්‍යාව. මෙන්න මේ સિદ્ધාන්ත පැහැදිලි කරන භෞතික විද්‍යාවේ ඔබ දන්නවා භෞතික රාශීන් රැසක් තියෙනවා. ඉතින් මේ භෞතික රාශීන් ගත්තාම විවිධ විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. එතනදී මේ භෞතික රාශිවල විශාලත්වය ඒ මනින ආකාරය අනුව අපිට කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ඔබ දන්නවා. මෙතනදී මේ භෞතික රාශි ගත්තාම තව විශේෂතා ගොඩක් අපි අඳුන ගන්න වෙනවා පුතේ. බහුවර්ණයක් මෙතන යොමු වෙන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසා විශේෂයෙන් භෞතික රාශි කතා කරද්දී ඔබ දන්නවා සමහර භෞතික රාශි අපි මිනුම් කරද්දී ඒවා දෘශ්‍යමානයි. උදාහරණයක් විදිහට කාලය වගේ භෞතික රාශියක් ගත්තොත් අපිට ඒක අදෘශ්‍යමානයි. ඒ වගේම ස්කන්ධය උස වගේ ගත්තාම ඒවා දෘශ්‍යමානයි. ඒ වගේම තවත් භෞතික රාශි තියෙනවා ඔබ දන්නවා අපිට කෙලින්ම මිනුම් කරන්න බෑ. උදාහරණයක් විදිහට පරිමාව වගේ භෞතික රාශියක් ගත්තොත් අපි ඒක ගණනය කරන්න ඕනේ. හැබැයි තවත් සමහරක් ඒවා තියෙනවා භෞතික රාශිය අපිට උපකරණයක් මගින් කෙලින්ම මිනුම් කරන්න පුළුවන්.
එහෙමනම් මේ භෞතික රාශිය මූලික වශයෙන් අපිට ඒ වගේ විශාලත්වය අණුව ඒ කියන්නේ ඒක මැනීම අණුව ආකාර තුනකට වෙන් කරන්න පුළුවන් පුතේ ඔබ දන්නවා. අදිශ රාශි, දෛශික රාශි. ඒ වගේම මේ දෙකට අමතරව කිසිදු ඒකකයක් නොමැති සංඛ්‍යාත්මක අගයකින් පමණක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපි කියනවා ඒවට නියුමරිකල් වැලියු එකක් විතරයි තියෙන්නේ කියලා. අන්න එවැනි භෞතික රාශිය අපි හමු වෙනවා. එතනදී අපි චුට්ටක් පැහැදිලි කරොත් A level ප්‍රිසිස් කරන දරුවෙකුට තරම් SFT දරුවෙකුට මේ තුල කරුණු හදාරන්න අවශ්‍ය නැහැ. මොකද අපිට මානත් නැහැ. ඒකක් ගැන පොඩි හැඳින්වීමක් විතරයි අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතනදී පුතේ ඔබ දන්නවා අදිශ රාශි කියපුවාම අපිට රාශිය පිළිබඳ ඒකකයක් විශාලත්වයක් කියහම අදහසක් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි නම් ඔයාට ඒක කියපු ගමන් අදහසක් එනවා. එතනින් එහාට අය මුකුත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට විශාලත්වයකින් පමණක් පැහැදිලි කරන්න පුළුවන් භෞතික රාශි. තව උදාහරණයක් ගත්තොත් ඔයාගේ උස 1.65යි කියලා අපි හිතමු මීටර් 1.65යි සෙන්ටිමීටර් 165. ඒ කියූ පමණින් ඔබට අදහසක් එනවා. උස කියපු පමණින් 1.65 මීටර් කියපු පමණින් අදහසක් එනවා. ඒ රාශිය පැහැදිලි කරන්න පුළුවන්. මෙවැනි විශාලත්වයකින් පමණක් පැහැදිලි කරන්න පුළුවන් රාශි අපි කියනවා අදිශ රාශි කියලා. දෛශිකයක් ගත්තොත් දෛශික රාශිය වලට උදාහරණ අපි කතා කරොත් පුතේ අපි දන්නවා දෛශිකයක් කියන එක විශාලත්වයක් කියවට අපිට පැහැදිලි වෙන්නේ නැහැ. උදාහරණයක් ගමුකෝ. ආනත තලයක් දිගේ වස්තුවක ත්වරණය 5 ms ඍණයක් 2යි කියලා අපි කිව්වොත් අපිට ඒක පැහැදිලි නැහැ. ඒකේ ඉලක්කම කියූ පමණින් අපිට පැහැදිලි නැහැ. ඒ වගේම තවත් විදිහකට අපි කතා කරොත් ආනත තලයක් මත වස්තුවක බලය ගැන කිව්වොත් ඒ වගේම තන්තුවක් දිගේ ත්වරණයකින් ඉහළට යන වස්තුවක් නිසා තන්තුව මත ඇතිවන ආතති බලය කියලා ඇහුවොත් ඒක නිව්ටන් වලින් ප්‍රකාශ කරාට අපිට පැහැදිලිලක් නැහැ. ඒක පැහැදිලි කරන්න ඒ ප්‍රමාණවත් නැහැ. අන්න ඒ විදිහට පුතේ විශාලත්වයකින් විතරක් පැහැදිලි කරන්න බැරි. ඒකේ දිශාව පිළිබඳත් අදහසක් තිබුණොත් විතරක් අපට පැහැදිලි වෙන රාශි අපි කියනවා දෛශික රාශි. එහෙමනම් භෞතික රාශි ඔබ දන්නවා අදිශ දෛශික කියලා මේ ආකාර දෙක වෙන් වෙන්නේ ওই විදිහට. පුංචි හැඳින්වීමක් පමණක් ඔබට ඒ සඳහා ප්‍රමාණවත්. එතනදී ඔබ දන්නවා මේ දෙකේම අපි විශාලත්වය ප්‍රකාශ කරද්දී සංඛ්‍යාත්මක අගයකින් සහ ඒකකයක් පාවිච්චි කරනවා පුතේ. සංඛ්‍යාත්මක අගයක් සහ ඒකකයක් පාවිච්චි කරනවා. පල්ලෙහාක බලන්නකෝ. සංඛ්‍යාත්මක අගයක් පමණක් තියෙන. ඔබ දන්නවා අනුපාත, ඝර්ෂණ සංගුණකේ, වර්තනාංකය, වික්‍රියාව. මෙන්න මේ වගේ භෞතික රාශි ගත්තොත් ඔබ දන්නවා පුතේ ඒකට සංඛ්‍යාත්මක අගයක් පමණයි තියෙන්නේ. ඒකට ඒකකයක් නැහැ. එහෙමනම් අපි ඔය යන්තම් මතක් කරලා දුන්නේ පුතේ මේ පාඩම ගැන පිවිසීමක් අවශ්‍ය නිසා මෙන්න මේ විශ්වය ගැන න්‍යායයන් ගැන පැහැදිලි කරන විශ්වයේ භෞතික විද්‍යාවේදී එන භෞතික රාශි මොනවද කියන එක අපි චුට්ටක් ඔලුවට ගන්න ඕනේ. මොකද ඒකක කියන දේ එහෙමනම් තියෙන්නේ කොතනද කියලා අපි දන්නවා. අදිශ රාශි සහ දෛශික රාශි කියන මේ රාශි ආකාර දෙකේදීම ඔබ දන්නවා එහෙනම් මේකේ විශාලත්වය ප්‍රකාශ කරද්දී අපි සංඛ්‍යාත්මක අගයක් වගේම මොකද්ද පුතේ ඒකට යම් කිසි ඒකකයක් පාවිච්චි කරනවා. එහෙමනම් දැන් ඔබට අදහසක් ඇති පුතේ ඒකකයක් කියන්නේ මොකද්ද කියලා. එහෙමනම් අපි චුට්ටක් බලමු මෙන්න මේ භෞතික රාශි මිනුම් කරද්දී ඒ වගේ මිනුම් ලබා ගද්දී මේ ඒකකවල තියෙන වැදගත්කම මොකක්ද කියලා. ඉතින් මම කිව්වා ඔබට නෝට් එකක් අවශ්‍ය නම් ඔබට පුළුවන් නැවත නැවත මේ ප්‍රසන්ටේෂන් එක බලන අතරේ මේ ස්ලයිඩ් වල තියෙන කරුණු සටහනක් විදිහට ලියාගත්තොත් පුතේ ඔබ ඒක තමයි ඔබේ හොඳම සටහන වෙන්නේ. ඉතින් වීඩියෝ එක විතරක් නරඹන දරුවන්ට ඒකට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපේ ගෲප් වල ඉන්න විවිධ සමූහ වල ඉන්න දරුවන්ට අපි මේකේ නෝට් එක ෂෙයා කරගන්න අවස්ථාව දීලා තියෙනවා. මොකද ඔන්ලයින් ලයිව් Zoom හරහා කරන වැඩසටහන් වලදී පාඩම් මාලාවේදී පුතේ කෙලින්ම අපි නෝට් එක ලබා දෙනවා. හරි. අපි එහෙමනම් නවත්තපු තැනට යමු. අපි කතා කරමින් හිටියේ පුතේ භෞතික රාශි වලින් දෛශික සහ අදිශ මනින්ද විශාලත්වයක් ප්‍රකාශ කරද්දී සංඛ්‍යාත්මක අගයක් සහ ඒකක පාවිච්චි වෙනවා කියලා. ඉතින් අපි එහෙමනම් මෙන්න මේ භෞතික රාශි සඳහා වන මිනුම් වලදී මෙන්න මේ ගන්න ඒකක මොනවද කියන එක මම මේ කතා කරපු ටික ස්ලයිඩ් එකේ තියෙන්නේ. ඔබට පුළුවන් මේක නරඹන්න. මෙන්න මේ ඒකක ගැන මූලික හැඳින්වීමක් අපි කරමු. පුතේ අපි එතනදී
මොකද්ද මේ සම්මත ඒකකයක් කියන්නේ චොට්ටක් පැහැදිලි කරගමු. එහෙමනම් දෛශික හා අධිසමයින්ද ඕනෑ වෙන මෙන්න මේ සම්මත ඒකකයක් කියලා මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. මොකද්ද පුතේ සම්මත ඒකකයක් කියන්නේ? සම්මතයක් කියන්නේ සියල්ලම එකඟ වෙච්ච දෙයක්. විශේෂයෙන් sannivedanaya කරද්දී නේද? sannivedanaya කරද්දී අපි දෙදෙනෙක් අතර මෙන්න මේ ලෝකේ පුරා මානවයට අවශ්‍ය වෙනව මොකද්ද පුතේ? එකඟතාවක්. අන්න එකඟතාව නිසා ඒ එකඟතාවක් අවශ්‍ය නිසා සම්මත ඒකක කියලා දෙයක් ලෝකෙ බිහි වුණා. මේක ගොඩක් ඉතිහාසයට යනවා. ක්‍රිස්තු පූර්ව 4000 වගේ ඉතිහාසයක් මේකට තියෙනවා. මේ ඔබ ඉදිරියේ දෘශ්‍ය වෙන්නේ මේ මීට ක්‍රිස්තු පූර්ව 4000කට විතර පෙර ඊජිප්තුවේ භාවිතා කරපු බර කිරීම නැත්නම් ස්කන්ධය කිරීම විශේෂයෙන් රත්තරන් වල ස්කන්ධය කිරීම සඳහා භාවිතා වෙන ස්ටෝන් වේට්. ඉතින් මෙන්න ලෝකේ පැරණිම සම්මත ඒකකය ස්ටෝන් වේට්ස් විවිධ ස්කන්ධ බර කිරා ගන්න ක්‍රිස්තු පූර්ව 4000කට පෙර ඊජිප්තු වැසියෝ සමත් වෙලා තිබුණා. එහෙනම් ඒකක භාවිතේ ගොඩක් ඈත අතීතයට යනවා. තව උදාහරණෙකටයි. ඔබ දන්න පුංචි කාරණයක්. මේ ඊජිප්තුව ඔබ දන්නවා විද්‍යාව තාක්ෂණය අතින් ගොඩක් දියුණු ශිෂ්ටාචාරයක් පැවති යුගයක් ඊජිප්තුවේ. කියුබිට් එක කියන එක. අපේ අමු සිංහලෙන් කිව්වොත් මොකද්ද පුතේ? රියන. කියුබිට් එක ලෝකෙට පහළ වුණේ කොහොමද පුතේ? රියන කියන එක ලෝකෙට පහළ වුණේ පාරාව රජුරෝ. දැන් රජුරුවන්ගේ ඇඟපසඟ තමයි සම්මත ඒකක වුණේ. වැලමිටේ කෙළවරේ ඉඳලා ඇඟිලි කෙළවරට. ඒවක පාලනය කරපු පාරාව රජවරුන්ගේ මෙන්න මේ ඒ රජතුමාගේ මෙන්න මේ දුර තමයි එතකොට අපි මොකද්ද පුතේ? කියුබිට් එක එහෙම නැත්නම් වියත කියලා පාවිච්චි කරන මේකත් එතකොට පැරණිම සම්මත ඒකක වලට අයිති එකක් කියුබිට් එක. ඔබට පැහැදිලි එහෙනම් සම්මත ඒකක කියන එක එතකොට ලෝකයේ විසින් වරින් වර sannivedanaya උදෙසා මේ භෞතික රාශි මැනීමේදී sannivedanaya උදෙසා භාවිතා කරන දෙයක් කියන එක හොඳටම පැහැදිලි. තව උදාහරණයකට ජුලියස් සීසර් කවුරුත් දන්නවා මයිල් කියන එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ සතපොම් කණු අපි දන්නවා මයිලයක් ගියාම සතපොම් 4කට වැඩි දුරක් අපේ සිංහල ක්‍රමයට ගත්තොත් එහෙමනම් මේ මයිල් කියන එක ඉස්සෙල්ලම පාවිච්චි කරලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව වල මේ ජුලියස් සීසර් රජ සමයේ පාවිච්චි වෙලා තියෙන අර වගේම සම්මත ඒකකයක්. හරි පුතේ. මේ ඉතිහාසයෙන් බිඳක් මම කතා කරේ ඔබ වෙත. ඉතින් ඒකේ විස්තරේ ඔබට ඕන නම් මේ ස්ලයිඩ් එකේ බලා ගන්න පුළුවන් මම ඔය කතා කරපු ටිකේ. සටහනකට අවශ්‍ය වෙනවා නම්. හරි පුතේ. අපි ඊට පස්සේ බලමු පුතේ අපට ඔබ දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජධානිය ලෝපුරා නේද මේ හිරු නොබසින අධිරාජ්‍ය පහළ වීමත් එක්ක යටත් කර ගැනීමත් එක්ක ලෝකේ බොහෝ රටවල් බ්‍රිතාන්‍ය ඒක ක්‍රමයක් ඇති කරා. අපි ඒක කියනවා මොකද්ද පුතේ? බ්‍රිතාන්‍ය සම්මත ඒකක කියලා. එහෙමනම් අර පැරණි ඉතිහාසයෙන් පස්සේ ඊළඟට පහළ වුණේ මෙන්න මේ බ්‍රිතාන්‍ය අධිරාජධානිය මූලික කරගත්තු බ්‍රිතාන්‍ය සම්මත ඒකක. මේ තියෙන්නේ කිරුම් දෙපාර්තමේන්තුවේ කාර්යාලයේ දර්ශනයක් බ්‍රිතාන්‍යයේ. තාමත් සුරකව තියෙනවා. ඔබ දන්නවා අඩි අගල් පයින් මෙන්න මේවා ලෝකෙට දායාද වුණේ බ්‍රිතාන්‍ය සම්මත ඒකක. ඔබේ දෙමව්පියන්ගෙන් විමසලා බැලුවොත් 70 දශකයේ පාසල් ගිය ඇත්තේ ඉතින් ඒ යුගයේ පොත්වල බ්‍රිතාන්‍ය සම්මත ඒකක ගහලා තිබ්බා කියලා ඒගොල්ලෝ කියාවේ. අර පිදුරු කෑලි තියෙන පිට කවර තියෙන පොත් 70 දශකයේ ලංකාවේ මුල් වට්ට පාවිච්චි වුණා. හැබැයි ආඩම්බරෙන් කියනවා ඒවා ලංකාවේ හදපුවා. ඉතින් කොහොම හරි මේ දැනටත් ඒ බ්‍රිතාන්‍ය මිනුම් කාර්යාලයේ අඩිය කියන එක, අඩි 2 කියන එක, යාරේ කියන එක මේ හයි කරලා තියෙන විදිහ පුතේ. එහෙනම් දැන් ඉරුඩබසින අධිරාජ්‍යයට අවශ්‍ය වුණා ලෝකේ පුරා තමන්ගේ කටයුතු වලදී සම්මත ඒක ක්‍රමයක්. අපි ඒක බ්‍රිතාන්‍ය ඒක ක්‍රමය කියලා හඳුන්වනවා. ඔබට මතක ඇති මේවා ලොකුවට සටහනට අවශ්‍ය නැහැ පුතේ. අවබෝධය තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්. මේ අඩිය නේද? මේ බ්‍රිතාන්‍ය ඒක ක්‍රමයට අපට දායාද වෙච්ච යාරය නේද? යාරය. සාරාංශයක් කරොත් මේ තමයි බහුලව පාවිච්චි වෙන බ්‍රිතාන්‍ය සම්මත ඒකක ටික. දිගමනින්ද අඩිය, යාරේ, බඹේ, දන්වැල්, සැතපුම් ඔවුන් පාවිච්චි කරා. බරමනින්ද රාත්තල්, අවුන්ස, හොන්ඩර, ටොන් ඒගොල්ලෝ පාවිච්චි කරා. කාලය මනින්ද නම් තත්පර, විනාඩි, පැය, දින, වර්ෂ පෙරසේමයි. පරිමාව මනින්ද පයින්ට්, ගැලුම් පාවිච්චි කරා. උෂ්ණත්වයේ බලය ආදියට ඔබ තේරෙනවා මේ බලය එකත් අඩි රාත්තල්. එහෙම නැත්නම් අශ්ව බල පාවිච්චි කරා. පීඩනයේ මයින්ඩත් ඒගොල්ලෝ පැස්කල් වර්ග මීටරයට නිව්ටන් නෙමෙයි පාවිච්චි කරේ පුතේ වර්ග අංගලට රාත්තල්. ඔබ දන්නා තාමත් මේ එකක පාවිච්චි කරන රටවල් තියෙනවා.
එහෙමනම් සම්මත ඒකක ගැන පුංචි අවබෝධයක් ඔබට ලැබෙවි. බ්‍රිතාන්‍ය මූලික කරගෙන පැවති බ්‍රිතාන්‍ය සම්මත ඒකකවලින්. පුතේ ඊට පස්සේ ලෝකේ තවත් ගොඩනැගිච්ච අධිරාජධානියක් තමයි ප්‍රංශ අධිරාජයත් එක්ක මේ ප්‍රංශයේ මූලික කරගෙන බිහි වෙච්ච අධිරාජධානිය. ඒත් එක්ක ඔබ දන්නවා මේගොල්ලන්ටත් ඇති වුණා තමන්ගේ වෙළඳ කටයුතු වලදී තමන්ගේ sannivedana කටයුතු වලදී මේ භෞතික රාශි මනින්න එක ක්‍රමයක්. ඕන් තමයි ලෝකෙට දායාද කරේ 1870 දී මොනවද පුතේ මෙට්‍රික් ඒකක ක්‍රමය. එහෙනම් ලෝකෙට මෙට්‍රික් ඒකක ක්‍රමය සම්මත ඒකක ක්‍රමයක් 1860 දී ප්‍රංශයේ මූලික කරගෙන ඇති වුණා. ඉතින් එතනදී තමයි දිග මනින්න මීටරය, බර මනින්න ග්‍රෑමය, ස්කන්ධය මනින්න ග්‍රෑමය, පරිමාව මනින්න ලීටරය ආදී වශයෙන් මෙන්න මේ මෙට්‍රික් ඒකක ක්‍රමය ලෝකෙට පහළ වුණේ. මෙට්‍රික් ඒකක ක්‍රමය ලෝකෙට පහළ වුණේ. හරි පුතේ. අපි ඊට පස්සේ එහෙමනම් මේ මෙට්‍රික් ඒකක ක්‍රමය ඒක රටකට විතරක් පොදු නිසා ඒකේ තිබුණු යම් යම් ගැටලු සහගත තැන් මේ ප්‍රංශය මූලික කරගෙන ඇති වෙච්ච මෙට්‍රික් වල තිබුණු යම් යම් ගැටලු තැන් වෙනස් කරමින් ලෝකෙම එකඟතාවක් ඇති කරගත්ත ඒකකයක් පාවිච්චි කරන්න. අපි ඒකට කියනවා ජාත්‍යන්තර සම්මත ඒකකේවත් SI ඒකක. එහෙනම් අද වෙනකොට මොකක්ද උනේ පුතේ? ඔව් 1960 දී අන්තර්ජාතික ඒකක ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙනවා. අන්තර්ජාතික ඒකක ක්‍රමය ලෝකෙට හඳුන්වා දෙනවා. දැන් එහෙමනම් බ්‍රිතාන්‍ය ඒකක මෙට්‍රික් ඒකක හා මෙට්‍රික් ඒකක වල තිබුණු යම් යම් අඩුපාඩු සකස් කරමින් ලෝකයේ එකඟතාවක් ඇති කරගන්නවා අපි ගණිතණු වලදී මේ භෞතික රාශි මනින්න sannivedana කටයුතු වලදී අපි මෙන්න මේ SI ඒකකේ පාවිච්චි කරමු කියලා. ඒතකොට ලෝකෙට මේක හඳුන්වා දෙන්නේ 960 දී. ඊට පස්සේ පුතේ මේක ලංකාවෙත් 74 24 දරන කිරුම් පඩිහා මිනුම් පනත යටතේ ලංකාවේ භාවිතා කිරීම ස්ථාපිත වුණා. ඉතින් එහෙමනම් ඔන්න ওই විදිහට තමයි සම්මත ඒකක ලෝකෙට පහළ වුණේ. අපි එහෙමනම් බලමු ඊළඟට පුතේ සම්මත ඒකක තුල මොනවද ලෝකේ පාවිච්චි කරන ඒකක කියලා. මේ ජාත්‍යන්තර සම්මත ඒකක ක්‍රමයේදී පුතේ භෞතික විද්‍යාවේන භෞතික රාශි වල පාවිච්චි වන ඒකක ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට බෙදෙනවා. අපි මේ කාණ්ඩ හතර ගත්තොත් අපිට මේ විදිහට පුළුවන් වර්ග කරන්න පුතේ. ඒ කාණ්ඩ හතර ගත්තොත් SI ඒකක ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදෙනවා. ඒ කාණ්ඩය තමයි පළවෙනි එක මූල ඒකක හේවත් මූලික ඒකක. මූල ඒකක අපි කියනවා බේසික් යුනිට්. එහෙම නැත්නම් මූලික ඒකක කියලා. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය අපිට ගන්න පුළුවන් තවත් සප්ලිමන්ටරි යුනිට්. එහෙම නැත්නම් අපි හඳුන්වනවා ඒ ඒකක වලට පරිපූරක ඒකක කියලා. පරිපූරක ඒකක. පරිපූරක ඒකක කියලා අපි හඳුන්වනවා. ඊට පස්සේ පුතේ විශාල වශයෙන් තියෙන තවත් වැඩිපුර තියෙන ඒකක තමයි අපි කියනවා ව්‍යුත්පන්න ඒකක කියලා. තුන්වෙනි එක ව්‍යුත්පන්න ඒකක. ව්‍යුත්පන්න ඒකක. derived unit කියලා අපි කියනවා. ව්‍යුත්පන්න ඒකක. ඊට පස්සේ අවසාන වශයෙන් මේ ව්‍යුත්පන්න ඒකක පාවිච්චි කරද්දී පුතේ ගුණාකාර භාවිතාව වෙන අවස්ථාවක් තියෙනවා. ගුණාකාර සහ උපගුණාකාර. ඒ නිසා අපි ඒ ඒකක වලට කියනවා ගුණාකාර ඒකක කියලා. ගුණාකාර ඒකක කියලා කියනවා. එහෙනම් SI ඒකක ක්‍රමයේදී නැත්නම් ජාත්‍යන්තර සම්මත ඒකක ක්‍රමයේදී දරුවනේ පාවිච්චි වෙන ඒකක භෞතික විද්‍යා මූලධර්ම පැහැදිලි කරන මේ භෞතික රාශි මනින ඒකක ප්‍රධාන කාණ්ඩ හතරකට වෙන් වෙනවා. අපි චුට්ටක් බලමු එහෙමනම් ඒ ප්‍රධාන කාණ්ඩ හතර ඔය විදිහට මොනවද කියලා. මේ විදිහට අපිට ඒක ඔබට පෙන්වන්න පුළුවන් සටහනක් ලියන දරුවෙකුට අවශ්‍ය නිසා මූලික ඒකක නැත්නම් මූල ඒකක, පරිපූරක ඒකක නැත්නම් සප්ලිමන්ටරි යුනිට්, ව්‍යුත්පන්න ඒකක නැත්නම් derived unit, ගුණාකාර ඒකක, multiple unit. අපි මේ එකෙන් එකට සාකච්ඡා කරලා බලමු පුතේ මේ එකෙන් එකට මොනවද මේ ඒකක වලින් කියවෙන දේවල් ටික කියලා. මූලික එකක ගත්තොත් පුතේ භෞතික විද්‍යාවේ භෞතික රාශි 7ක් මූලික භෞතික රාශි කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ භෞතික රාශි 7 තමයි දිග, ස්කන්ධය, කාලය, උෂ්ණත්වය, විද්‍යුත් ධාරාව හා දීපන තීව්‍රතාව. ඊට අමතරව ද්‍රව්‍ය ප්‍රමාණය හෙවත් පදාර්ථ ප්‍රමාණය මනින එක. එහෙමනම් මෙන්න මේ භෞතික රාශි 7 මනින්න පාවිච්චි වෙන එක SI ඒකක ක්‍රමයේදී මේ භෞතික රාශි 7 සඳහා භාවිතා වන ඒකක SI ඒකක ක්‍රමයේදී 7ක් දක්වලා තියෙනවා. ඉතින් ඔබ දැනගන්න ඕන විශේෂයෙන්ම ඒ ඒකකය මොකද්ද?
ඒ ඒකක ලියද්දි ලියන සම්මත ක්‍රමය මොකක්ද? මෙතනදී හරියට දරුවෝ වරද්දන කීපයක් තියෙනවා. අපි ඒවා නිවැරදිව අවබෝධ කරගන්න බලමු. මීටරය දිග මැනීම සඳහා SI ඒකකයේ මීටරය ලියද්දී සිම්පල් M අකුර. කිලෝග්‍රෑම් මේක තමයි බහුලවම වරද්දන දේ. ස්කන්ධයමයින කිලෝග්‍රෑම් එක කියද්දී අපි දන්නවා පොත්පත්වල පවා මුද්‍රණය වෙලා තියෙනවා කැපිටල් K. මේක ලොකු වැරද්දක්. තවත් නිතර මෙතන කරන වැරද්දක් තමයි ඒක වචන බහුවචන කතාව පටල ගන්නවා දරුවෝ S අකුර දානවා කිලෝග්‍රෑම්ස් කියලා. එහෙම භාවිතා වෙන්නේ SI ඒකකවලදී. කිලෝග්‍රෑම් කිව්වොත් අපි සම්මත සංකේතය වෙන්නේ පුතේ සිම්පල් K සිම්පල් G. ඒ වගේම කාලයමයින SI ඒකකයේ තත්පරය සිම්පල් S අකුර. උෂ්ණත්වයමයින සම්මත ඒකකය කෙල්විනය කෙල්වින් සාමීවරයාට ගෞරව පිණිස මේක පුද්ගල නාමයක්. ඒ නිසා කැපිටල් K පාවිච්චි වෙන්නේ. ඒ වගේම විද්‍යුත් ධාරාව මනින ඒකකයේ ඇම්පියරය මේ සඳහා පුද්ගල නාමයක්. ඉතින් ඒ නිසා කැපිටල් A අකුර තමයි භාවිතා වෙන්නේ. දීපන දීව්‍රතාව කැන්ඩිලා සිම්පල් CD. ඒ වගේම ද්‍රව්‍ය ප්‍රමාණයමයින මේ මවුල මේකත් ඔන්න දරුවෝ ගොඩක් වරද්දන ඒකකයක් MOLE ලියනවා. ඉංග්‍රීසි භාෂාවේ මවුල් කියද්දී MOLE තමයි. හැබැයි සම්මත සංකේතය වෙන්නේ පුතේ MOL. තව මෙතනදී කරන එක වැරද්දක් තමයි දරුවන්ට අර බහුවචන කතාව. අර කිලෝග්‍රෑම්ස් වගේ මවුල්ස් කියලා ලියන්න මොකද්දෝ වැරද්දක් දරුවෝ අතට වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න විශේෂයෙන් kg සහ MOL මවුල් ලියද්දී කිලෝග්‍රෑම් ලියද්දී පුතේ මේ සම්මත සංකේත පාවිච්චි කරන්න ඔයාලා හොඳට මතක තියාගන්න. ඒ දෙක තමයි ගොඩක් වරද්දන්නේ. එහෙනම් අපි කතා කරේ මොකද්ද පුතේ? SI ඒකක ක්‍රමයකින්. SI ඒකක ක්‍රමයේදී මේ මූලික භෞතික විද්‍යාවේන භෞතික රාශි 7 හඳුන්වන්න 7 මැනීම සඳහා මිනුම් කිරීම සඳහා පාවිච්චි වෙන ඒකක මොනවද කියන එක. එහෙමනම් අවසාන වශයෙන් කියන්න පුතේ දිග මැනීමට මීටර් සිම්පල් M, ස්කන්ධය මැනීමට කිලෝග්‍රෑම් සිම්පල් K සිම්පල් G, තත්පර කාලය මැනීමට තත්පර S අකුර සිම්පල්. ඊට පස්සේ තාප උෂ්ණත්වය නැත්නම් තාපගතික උෂ්ණත්වය නැත්නම් උෂ්ණත්වය කෙල්වින් කැපිටල් K, විද්‍යුත් ධාරාව මැනීමට ඇම්පියර් කැපිටල් A, දීපන තීව්‍රතාව කැන්ඩිලා සිම්පල් CD, ද්‍රව්‍ය ප්‍රමාණය මවුලය MOL. ඉතින් මෙහෙමනම් මෙන්න මේ SI ඒකක වලදී පාවිච්චි වෙන මූල ඒකක 7 පිළිබඳ තමයි අපි ඒ කතා කරේ. ඔබට තවත් ඒක පැහැදිලිව දකින්න ඕන නම් මේ තමයි ඒ සම්මත සංකේත 7. සම්මත සංකේත 7 SI ක්‍රමයේදී මූල ඒකක සඳහා පාවිච්චි වෙන. අකුරු ටික හොඳට මතක තියාගන්න. කැපිටල් K, මෙතන සිම්පල් K. මෙතන සිම්පල් M, මෙතන සිම්පල් MOL. ඇම්පියර් කැපිටල්, කෙල්වින් කැපිටල්. මෙතන CD සිම්පල්, S සිම්පල්. එහෙමනම් මම හිතනවා වරද්දන්නේ නැති වෙයි අය. මෙන්න මේ මූල ඒකක ටික 7 මොනවද කියන එක. අපි ඊට පස්සේ පුතේ ජ්‍යාමිතිය විෂයේදී අපේ A level වල තාක්ෂණ වේදීන්ට නැහැ. මේ ජ්‍යාමිතිකව මිනුම් කරද්දී ජ්‍යාමිතිකව අවශ්‍ය වෙන පරිපූරක ඒකක දෙකක් තියෙනවා. මේ ඒකක දෙක SI ක්‍රමයේ යටතේ හඳුන්වලා තියෙනවා. ඒ ඒකක තමයි පුතේ එකක් තල කෝණය. ඒ කියන්නේ අපි ද්විමාන තලයක රේඛා දෙකක් සම්බන්ධ කරලා අඳින මේ තල කෝණ. අනිත් එක තමයි පුතේ ඝන කෝණ. ඝන ජ්‍යාමිතිය නෑ තාක්ෂණික කරන දරුවන්ට. නිකන් අයිස්ක්‍රීම් කෝන් එකක් හිතන්නකො පුතේ. අයිස්ක්‍රීම් කෝන් එකක්. එතකොට මේ අයිස්ක්‍රීම් කෝන් එක ගත්තොත් ත්‍රිමාන ව්‍යුහය 3D මේක. ත්‍රිමාන ව්‍යුහය ගත්තොත්. එහෙම නැත්නම් නත්තල් තොප්පියක් 100ගේ නත්තල් තොප්පියක් ගත්තොත් ඔබ දන්නවා ත්‍රිමාන ව්‍යුහයක් තියෙනවා. එතනදී හැදෙනවා ඝන කෝණයක්. දැන් කාමරයක මුල්ලක් ගත්තොත් එතන ඝන කෝණයක් හැදෙනවා. සරලව රූප සටහනකින් මේක පෙන්වුවොත් පුතේ අපිට රූප සටහනකින් පෙන්වන්න පුළුවන් මේ විදිහට. අපි පුතේ ත්‍රිකෝණමිතියේදී රේඩියන ගැන ගොඩක් පැහැදිලි කිරීම කරගන්නවා. ගණන් ගොඩක් හදනවා. දැනට අපි මොකද්ද රේඩියනේ මේ පරිපූරක ඒකකවලදී SI ක්‍රමය යටතේ මේ තල කෝණයක් මයින්ට පාවිච්චි කරන රේඩියනේ මොකද්ද කියලා පොඩ්ඩක් බලමු පුතේ. ඔයාලට දන්නවා ද්විමාන තලයක අපට අඳින්න පුළුවන් මේ වගේ කෝණයක්. එතකොට අපි දන්නවා මේ වගේ ඡාපයකින් පරිධිය සලකුණු කරාම කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන දුර අපි අරය කියලා හඳුන්වනවා. මෙන්න මේ පරිධියේ දිගේ අරයට සමාන දුරක් ගියාම ඒ ගිහිල්ලා අපි හැරිලා බැලුවොත් කේන්ද්‍රය දිහා අපි දන්නවා හැදෙනවා කෝණයක්. මෙන්න මේ අරයට සමාන දුරක් පරිධියේ දිගේ ගිහිල්ලා හදන කෝණය
අරයට සමාන දුරක් මේ විදිහට පරිධිය දිගේ ගිහිල්ලා හදන කෝණය අපි කියනවා රේඩියන් එකක් කියලා පුතේ. එහෙනම් රේඩියනේ නිර්වචනයක් හැඳින්නුවොත් අරයාරු වෘත්තයක පරිධිය දිගේ අරයට සමාන දුරක් ගමන් කරාම කේන්ද්‍රය මත සාධන ඒකට ගණිතයේදී කියනවා කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය අපි කියනවා රේඩියන් එකක් කියලා. ඒ තමයි රේඩියනේ නිර්වචනය. අපිට A level වලට නැතත් පුතේ ස්ටේ රේඩියනේ කියන එකත් ඔයාලා A level හදාරන දරුවෝ නිසා කවදාකවත් ඝන කෝණ තාක්ෂණ වේදී නම් මැනගන්න වෙන්නේ නැහැ පුතේ. පොඩ්ඩක් අදහසක් තියාගන්න මේ ඝන කෝණයක් කියන්නේ මොකක්ද කියන එකත් පුංචි අදහසක් ගන්න පුතේ. අපිට මේ විදිහට කියන්න පුළුවන් ඝන කෝණයක් කියන එක මේ වගේ ඝන වස්තුවක්. මෙතන තියෙන ගෝලයක්. මෙන්න මේ ගෝලයෙන් අපි අයිස්ක්‍රීම් කෝන් එකක් වගේ කොටසක් ගලවලා ගත්තොත් මේ වගේ ත්‍රිමාන කේතුආකාර ඝන කොටසක් තමයි එළියට එන්නේ. මෙන්න මේ කේතුආකාර ඝන කොටසේ මතු පිට වක්‍රාකාර වුණු පෘෂ්ඨයේ වර්ගඵලය අපි ගත්තොත් අන්නේ වර්ගඵලයත් ඒ වගේම අරේ වර්ගයක් ගත්තොත් පුතේ ඒ මතු පිට වර්ගඵලය අරේ වර්ගයෙන් බෙදාම අපි කියනවා ස්ටේ රේඩියන් එකක් කියලා. මේ පුංචි පැහැදිලි කිරීමක් ඕන නිසායි කිව්වේ නැතුව SFT වල මේ ස්ටේ රේඩියන් එක නිර්වචන එහෙම නැහැ පුතේ. හරි. එහෙමනම් අපි පරිපූරක එක ගැන දැනගත්තා පුතේ. SI ක්‍රමයේ යටතේ ජ්‍යාමිතියේදී පාවිච්චි වෙන රේඩියන් සහ ස්ටේ රේඩියන් කියන පරිපූරක ඒකක පාවිච්චි වෙනවා. ලියන්නේ කොහොමද පුතේ? RAD simple රේඩියන් වලට SR simple ස්ටේ රේඩියන් වලට. අපි එහෙනම් ඊළඟට බලමු පුතේ. ඊළඟට බලමු SI ක්‍රමයේ යටතේ මොනවද මේ ව්‍යුත්පන්න ඒකක කියලා කියන්නේ කියලා. අපි අර කියපු මූල ඒකක 7 භෞතික රාශි 7 මනින්න පාවිච්චි වෙන මූල ඒකක 7. ඒ වගේම දැන් මේ මොහොතකට කලින් කතා කරපු පරිපූරක ඒකක 2 මතකයිනේ. රේඩියන් සහ ස්ටේ රේඩියන්. අපිට පුළුවන් ඒ ටික යොදාගෙන විවිධ භෞතික රාශි සඳහා විශාල දහස් ගණනක් ඒකක ව්‍යුත්පන්න කරන්න. මෙන්න මේවට අපි කියනවා ව්‍යුත්පන්න ඒකක කියලා. ඉතින් පුතේ මේ ව්‍යුත්පන්න ඒකකයක් බොහොම සරල උදාහරණයකින් පැහැදිලි කරගමු පුතේ. මේ පුංචි ව්‍යුත්පන්න ඒකකයක් අපි හිතමුකෝ වර්ගඵලය කියන එක. වර්ගඵලය අපි දන්නවා කෙලින්ම නේද? අපිට එක උපකරණයක් අරන් ගිහිල්ලා මනින්න බෑ අපි. දිග පළල කියන මිනුම් දෙක අරගෙන අපි වර්ගඵලය ගන්නවා. එතකොට වර්ගඵලය කියන එක ව්‍යුත්පන්න ඒකකයක්. මේ මයින වර්ග මීටර දිග වැඩි කිරීම පළල. වර්ග මීටර කිව්වොත් එතකොට ව්‍යුත්පන්න ඒකකයක්. වේගය ගත්තොත් අපි දන්නවා විද්‍යාවේදී O level වලට අපේ දරුවෝ ඉගෙන ගත්තා. ඒක කාලයකට ගමන් කළ දුර වේගය සමානයි දුර බෙදීම කාලය. ඒකකය මොකද්ද පුතේ? තත්පරයට මීටර. මේක එතකොට අපි ව්‍යුත්පන්න කරගත්ත දෙයක්. මීටර කියන මූල ඒකකය සහ තත්පර කියන මූල ඒකකය යොදාගෙන ව්‍යුත්පන්න කරගත්ත දෙයක්. තව උදාහරණයක් ගමුකෝ බලය. බලය ඔයාලා දන්නවා නිව්ටන්ගේ දෙවන නියමයේ O level වලට ඉගෙන ගත්තා පුතේ ඔයාලා F සමානයි ma නේද? එතනදී සංප්‍රයුක්තය බාහිර බලය ස්කන්ධය වරක් ත්වරණයෙන් ලැබෙනවා. ස්කන්ධය වරක් ත්වරණයෙන් ලැබෙනවා. ස්කන්ධය කියන්නේ මූල ඒකකයක් නේද? ත්වරණය තත්පර වර්ගයට මීටර. මෙන්න මේ ඒකක දෙක එකතු වෙලා ව්‍යුත්පන්න ඒකකයක් හැදෙනවා අපි. මොකද්ද පුතේ? තත්පර වර්ගයට මීටර කිලෝග්‍රෑම්. kg ms ඍණ 2. එහෙනම් මේක මොකද්ද පුතේ? ව්‍යුත්පන්න ඒකකයක්. ඒ වගේම ඔබට පෙනීමේ මොකද්ද පුතේ? සංඛ්‍යාතේ තත්පරයකට කොච්චරක් භ්‍රමණ චලිතයක් ආවර්ත චලිතයක් පෙන්වනකොට තත්පරයක් තුල කැරකෙන වට ගාන වාර ගාන අපි මනිනවා. අපි ඒකට ෆ්‍රීකවන්සි නැත්නම් සංඛ්‍යාතය කියලා කියනවා. තත්පරයට. එතකොට එතන ඒකකය බලන්න කල්පනාවේ නේද? සංඛ්‍යාතය කියන එකේ ඒකකය එතකොට ව්‍යුත්පන්න ඒකකයක්. තත්පර නෙමෙයි තත්පරයට. හරි. පුතේ එතකොට ඔබට තේරෙනවද දැන් මේ සමහර ව්‍යුත්පන්න ඒකක වලට විශේෂණ නැහැ. දැන් උදාහරණයක් විදිහට බලයේ අපි ගත්ත මේ ව්‍යුත්පන්න ඒකකයට අපි නිව්ටන්ට ගෞරව පිණිස කැපිටල් N යොදනවා. එතකොට අපි කියනවා පුතේ මේ ව්‍යුත්පන්න ඒකකයට සුවිශේෂී නාම සහිත ව්‍යුත්පන්න ඒකකයක් කියලා. ව්‍යුත්පන්න ඒකක සමහරක් තියෙනවා. ඒ සම්බන්ධව කටයුතු කරපු විද්‍යාඥයන්ට ගෞරව පිණිස පුතේ ඒගොල්ලොන්ගේ ගෞරව පිණිස නාම වලින් හඳුන්වනවා. මේ හර්ට්ස් නේද? හර්ට්ස් කියන කෙනත් පුද්ගල නාමයක්. එහෙමනම් සංඛ්‍යාතේ මයින්ඩ් අපි හර්ට්ස් පාවිච්චි කරනවා. තව ඔය වගේ නොයෙකුත් තියෙනවා ඒකක. මොනවද පුතේ? පැස්කල්, වොට්, වෝල්ට් මේ වගේ ඒකක රැසක් එතකොට පාවිච්චි වෙනවා පුතේ ව්‍යුත්පන්න ඒකකවලදී. එහෙනම් දැන් චුට්ටක් බැලුවොත්
ව්‍යුත්පන්න ඒකක නැවත ගොඩවල් දෙකකට බෙදන්න පුළුවන් කියලා අපේ දරුවන්ට තේරෙනවා ඇති. ඒ මොකද්ද පුතේ? සමහර ව්‍යුත්පන්න ඒකක වලට විශේෂ නම් තියෙනවා. අපි ඒවට කියනවා පුතේ විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක. තවත් සමහර ඒවාට විශේෂ නම් නැහැ පුතේ. විශේෂ නම් නැහැ. බලන්න. ඒවා කෙලින්ම ව්‍යුත්පන්න කරලා ගත්තු අර අමුවටම තියෙන මූල ඒකක වලින් පෙන්වන ඒවා. ඒවා අපි කියනවා සංයුක්ත නාම සහිත SI ව්‍යුත්පන්න ඒකක. එහෙනම් ව්‍යුත්පන්න ඒකක පුතේ ව්‍යුත්පන්න ඒකක නැවත අපට පුළුවන් කොහොමද පුතේ? නැවත අපට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. ඒ කොටස් දෙක තමයි විශේෂ නාම සහිත ව්‍යුත්පන්න ඒකක සහ සංයුක්ත නාම සහිත ව්‍යුත්පන්න ඒකක. ඉතින් මේ විතරක් මදි පුතේ. අපි මේක වගුගත කරොත් මෙන්න මේ විදිහට ඔබට පේනවා මේ ඒකක ගොඩක් තියෙනවා කියලා. ගොඩක් තියෙනවා. පොඩ්ඩක් අපි බලමු විශාල කරලා. මේ බලන්න. මම මෙතන කෑලි දෙකට වෙන් කරලා තියෙනවා. මේ කියපු ව්‍යුත්පන්න ඒකක අර බෙදීම් ක්‍රමය අනුව විශේෂ නාම සහිත එක ගොඩකට පෙන්නලා තියෙනවා. සංයුක්ත නාම සහිත ඒවා එක ගොඩකට පෙන්නලා තියෙනවා. චුට්ටක් බලන්න පුතේ. මේ සංඛ්‍යාතය හර්ට්ස්, බලය මයින නිව්ටන්, පීඩනය ඒ වගේම නේද? ප්‍රත්‍ය බලය සඳහා වන වර්ග මීටරයට නිව්ටන් හෙවත් පැස්කල්, ශක්තිය කාර්ය තාපය මයින ජූල්, ක්ෂමතාව මයින වොට්, විද්‍යුත් විභවය මයින වෝල්ට්, විද්‍යුත් ආරෝපණය මයින කූලෝම්, විද්‍යුත් ප්‍රතිරෝධය මයින ඕම්, විද්‍යුත් සන්නායකතාව මයින සීමන්, දීපන තීව්‍රතාව, ප්‍රතිදීප්තතාව මයින ලක්ස් කියන එකකේ මේ ඔක්කොම පුද්ගල නාම සහිත මේ විශේෂ නාම තියෙන්නේ. එහෙමනම් අපි ඔන්න වෙන් කරා පුතේ කාණ්ඩ දෙක පැහැදිලි ඇති. මොනවද පුතේ? ව්‍යුත්පන්න ඒකක විශේෂ නාම සහිත සහ සංයුක්ත නාම සහිත කියලා අපට පුළුවන් කොටස් දෙකකට බෙදන්න. පරිමාව ගත්තොත් ඔන්න එයාට විශේෂ නමක් නැහැ. මීටර් 3 පාරක් වැඩි වෙලා. ඝන මීටර්. ඒ වගේම වර්ගඵලය ගත්තොත් පුතේ මීටර් 2 පාරක් වැඩි වෙලා වර්ග මීටර්. අර කලින් කියපු වල දන්නම දෙයක්. ඝනත්වය. ඒකක මොකද්ද පුතේ ඝනත්වය කියන්නේ? ඝනත්වය කියන්නේ නේද? ස්කන්ධය බෙදීම පරිමාව. ඒකක පරිමාවක ස්කන්ධය. බලන්නකො ව්‍යුත්පන්න ඒකකේ ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒ වගේම ඔයාලා දන්න තව දේවල් තියෙනවා පුතේ බලන්න. තව දන්න සරල දෙයක් යමු. බලගූර්ණය. බලගූර්ණයේ ඒකක මොකද්ද පුතේ? නිව්ටන් මීටර. මේ නිව්ටන් නැවතත් ඕන නම් kg ms ඍණ 2 කියලා අපිට තවදුරටත් ව්‍යුත්පන්න කරලා පෙන්වන්න හැකියි. එහෙනම් මේ වගුව නිතර බහුවර්ණ වලට යොමු වෙන වගුවක් පුතේ. නිතර බහුවර්ණ වලට යොමු වෙන වගුවක් ව්‍යුත්පන්න ඒකක යටතේ තියෙන. එහෙමනම් මම හිතනවා දැන් අපි කතා කරලා අවසන් කරා SI ඒකක ක්‍රමයේ යටතේ තියෙන මූල ඒකක 7 ගැන, ඒවා පාවිච්චි කරන ආකාරය ගැන. ඒ වගේම පරිපූරක ඒකක 2 රේඩියන් සහ ස්ටෙරේඩියන් ගැන කතා කරා. ඒ වගේම ඒ ඒකක සියල්ල එකතු වෙලා මූල ඒකක සහ පරිපූරක එකතු වෙලා හැදුණු ව්‍යුත්පන්න ඒකක 100,000 ගණනක් තියෙනවා. ඒවා මොනවද කියලා බැලුවා. අපි එහෙනම් අවසානට බලමු පුතේ SI ඒකක ක්‍රමයේ යටතේ තියෙන ගුණාකාර ඒකක කියන්නේ මොනවද කියලා. පුතේ ගුණාකාර ඒකක කියන්නේ 아무ත් දෙයක් නෙමෙයි. මෙතනදී පුතේ අපි පාවිච්චි කරන අර සංඛ්‍යාත්මක අගය විශාල වෙනකොට හරි. එහෙම නැත්නම් ඊටාම කුඩා වෙනකොට දශම ස්ථාන ගාන වැඩි වෙලා කුඩා අගයක් වෙනකොට අන්න ඒක ප්‍රකාශ කරන්න බෑ අර මූල ඒකක 7. අර කියපු පරිපූරක ඒකක වලින්. පුතේ එතනදී ඔබ දන්නවා අපි හිතමුකෝ 10 ඍණ ගානක් 10 ඍණ 9ක් 10ක් තියෙන මූලික ඒකකයක්. එතකොට මොකද වෙන්නේ පුතේ? දශම 0.0.0.0 කියලා ලියන්න ගියාම මොකද වෙන්නේ? ඒක පිළිගත්ත ක්‍රමයට බොහොම කරදරකාරී. ඒ වගේම විශාල ප්‍රමාණය ඒවා. උදාහරණයක් විදිහට සූර්යාගේ ස්කන්ධය. ග්‍රහ ලෝකයක ස්කන්ධය වගේ දෙයක් ගත්තොත් අසීමිත ඉලක්කම් ගොඩක් එනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට පුතේ එහෙමනම් විශාල සංඛ්‍යා සහ කුඩා සංඛ්‍යා අපි අර පාවිච්චි කරපු ඒකක පාවිච්චි කරද්දී පුතේ ඒවා අපට සුමට කරගන්න ඒවා අපට කුඩා ප්‍රමාණයකට කඩා ගන්න අපි ගුණාකාර පාවිච්චි කරනවා. මේක ඒකට උපසර්ගයක්. උපසර්ගයක්. අර ඒකකයේ මුලට යොදන උපසර්ගයක්. ගුණාකාර ඒකකවලදීත් යෙදෙන උපසර්ගයක්, උපගුණාකාරවලදීත් යෙදෙනවා උපසර්ගයක්. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔබ දන්නවා අපි ග්‍රෑම් වලින් ගමු. ග්‍රෑම් 10ක් කොහොමද පුතේ? ග්‍රෑම් 10ක් අපි ග්‍රෑම් වලින් පටන් අරන් ඉහළට යමු. කොහොමද පුතේ ඉන්නේ? මේ තියෙන්නේ නේද? අපි මෙතනින් පාවිච්චි කරොත් කොහොමද ඉන්නේ පුතේ කියන්න? කිලෝග්‍රෑම් වලින් හැදිලා යන හැටි. ග්‍රෑම්, ඩෙකාග්‍රෑම්, හෙක්ටෝග්‍රෑම්, කිලෝග්‍රෑම්, මෙගාග්‍රෑම්, ගිගාග්‍රෑම්, ටෙරාග්‍රෑම්. ඒ වගේම අඩු වෙන පැත්තට ගියොත්
ග්‍රෑම් වලින් පටන් අරන් අඩු වෙන පැත්තට ගියොත් ඩෙසිග්‍රෑම්, සෙන්ටිග්‍රෑම්, මිලිග්‍රෑම් අඩු වෙන පැත්තට ගියොත්. හරි. අපි මීටර වලින් යමු පුතේ. මීටර වලින් ගියොත් වැඩි වෙන පැත්තට යමු. මීටර්, ඩෙකාමීටර්, හෙක්ටෝමීටර්, කිලෝමීටර්, මෙගාමීටර්, ගිගාමීටර්, ටෙරාමීටර්. අඩු වෙන පැත්තට යමු. ඩෙසි, සෙන්ටි, මිලි. තව අපි ලීටරුත් යමු. පරිමාණ නේද? ලීටර වලින් යමු. ඔව් ඩෙකාලීටර්, හෙක්ටෝලීටර්, කිලෝලීටර්, මෙගා, ගිගා, ටෙරා. ඒ වගේ ඩෙසිලීටර්, සෙන්ටි, මිලි. මෙන්න මේ විදිහට පුතේ එහෙමනම් ගුණාකාර සහ උපගුණාකාර සඳහා උපසර්ග යෙදෙනවා. මෙච්චරක් විතරක් නෙමෙයි තියෙන්නේ පුතේ. මේ උපසර්ගය ගැන චුට්ටක් අදහස ගන්න පුතේ. මොකක්ද එහෙනම් ගුණාකාර එකකයක් කියන්නේ? මිනුම් ගැනීමේදී නේද? මිනුම් ගැනීමේදී ගණනයන් මගින් ලැබෙන විශාල රාශියේ ඒකක විශාලත්වයට සාපේක්ෂව කුඩා හෝ විශාල අගයක් ගන්න පුළුවන්. අපි අර කියපු ග්‍රහලෝකයක ස්කන්ධය. ඒ වගේම අපි හිතමුකෝ සුද්‍ර තරංගයක තරංග ආයාමයේ වගේ ගත්තොත්. එහෙම නැත්නම් ගැමා තරංගවල තරංග ආයාමයේ වගේ ගත්තොත්. අපිට මීටර වලින් ප්‍රකාශ කරන්න බෑ. දශම ස්ථාන ගොඩක් එනවා. අන්න ඒ වගේ වෙලාවක පුතේ අපි උපසර්ග පාවිච්චි කරනවා. විශාල ඒවා පාවිච්චි කරද්දී අපි ඒවට කියනවා ගුණාකාර උපසර්ග. ඒ වගේම කුඩා ඒවා පාවිච්චි කරද්දී අපි කියනවා උපගුණාකාර උපසර්ග කියලා. මේ ඔයාලට දිස් වෙන්නේ එම වගුව. ලෝකේ පාවිච්චි වෙන මෙන්න මේ SI එක ක්‍රමයේ යටතේ පාවිච්චි වෙන ඔබට මේක මම නෝට් වලට දීලා තියෙනවා අපේ ඔන්ලයින් ලැබ් Zoom හරහා දෙද්දි ඔයාලගේ සටහන් පොතට මේක අලව ගන්න දීලා තියෙනවා පුතේ බලන්න මොනවද මේ ඔව් මෙන්න මේ ටික මේ ඔක්කොම නෑ අපිට මේ හරියෙන් අහයි බහුවරණයක් මේ හරියෙන් අහයි මේක ගිරා පැටව වගේ කටපාඩම් කරගන්න එක නෙමෙයි හපංකම පුතේ මෙතන එකක් දුන්නොත් මේකට පරිවර්තනය කරන්න යට එකක් තිබ්බොත් මෙතෙන්ට පරිවර්තනය කරන්න තවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් අපි හිතමුකෝ පෙටාමීටර් එකක් දුන්නොත් ඔයාලට ඒක මීටර් කරගන්න. මේ පැත්තේ තියෙන නැනෝමීටර් එකක් සංඛ්‍යාවක් දුන්නොත් ඒක මීටර් කරගන්න. ඔයාලට හැකියාව තියෙන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට පුතේ උදාහරණයක් විදිහට මේ විදිහට ගත්ත හැකි. අපි එක උදාහරණයක් පොඩ්ඩක් පැහැදිලි කරගමු පුතේ. මේ විදිහට දැන් අපි හිතමු නිකන් මොකද්ද? ඔව් 0.5 නැනෝමීටර් කියලා දීලා තියෙනවා. නැනෝමීටර් දීලා තියෙනවා. දැන් මේක මීටර වලින් ප්‍රකාශ කරන්න කියනවා. එතකොට ඔයාලා දන්නවා නැනෝමීටර් එකක් කියන්නේ මීටර නම් කොච්චරද පුතේ? මීටර නම් 10^9යි මීටර. 10^9යි මීටර. 10^9යි මීටර. එතකොට දැන් 0.5 නැනෝමීටර් මීටර වලින් ප්‍රකාශ කරන්න කිව්වොත් මොකක්ද ඔයාලා කරන්න ඕනේ පුතේ? මීටර් ගාන හොයන්න මොකද කරන්න ඕනේ? ඔව්. 0.5 අපි වැඩි කරනවා කීයද පුතේ? 1 නැනෝමීටරයක් සමානයි 10^9යි මීටර නම් 0.5ක් නැනෝමීටර් කරන්න මීටර් කරන්න මොකද කරන්නේ? අපි ඒක වැඩි කරනවා 10^9 නේද? ඒක වැඩි කරනවා 10^9. එතකොට මේක අපි තවත් සුළු කරලා ගත්තොත් කොහොමද පුතේ? මෙතන දශම ස්ථානයේ අයින් කරලා ලිව්වොත් අපිට එහා පැත්තේ දර්ශක නීතියට අනුව මේ විදිහට ලියන්න පුළුවන් නේද 10^10යි නැනෝමීටර් මීටර් කියලා අපිට ලියන්න පුළුවන් මීටර් කියලා ලියන්න පුළුවන්. එතකොට මෙතන අපිට ඒ විදිහට පුළුවන් මේ කොටස මීටර් කියලා ලියන්න. මේ විදිහට 10^10යි මීටර් කියලා ලියන්න පුළුවන්. මීටර් කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ වගේ පරිවර්තන පුතේ MCQ වල අහනවා. MCQ වල අහනවා. ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන අර වගේ විශාල සංඛ්‍යාවක් දුන්නොත් ඒක පරිවර්තනය කරන්න පල්ලෙහැ තියෙන එකට. ඒ වගේම පල්ලෙහැ තියෙන එකක් ඉහළ තියෙන එකට පරිවර්තනය කරන්න පුළුවන්. එක විභාග ප්‍රශ්නයක් උනේ කෙස් ගහක විස්කම්භය මෙච්චරයි නැනෝමීටර්. ඒක මීටර වලින් ප්‍රකාශ කරන්න කියන එක. ඒක මීටර වලින් ප්‍රකාශ කරන්න කියන එක. එහෙමනම් මම හිතනවා ඒ වගේ බහුවර්ණයක් දුන්නත් ඔයාලට ලොකු ගැටලුවක් නැහැ හදාගන්න පුළුවන්. ඉතින් පුතේ මේ වගුවේ සියල්ල කටපාඩම් කරගන්න නෙමෙයි තියෙන්නේ. මේ ගුණාකාර ඉහළට යද්දි ඒ වගේම උපගුණාකාර පහළට යද්දි කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි අපි අවබෝධයෙන් මතක තියාගන්නට ඕන. අපි දරුවනේ එහෙනම් බලමු මේ වීඩියෝ එකේ අවසාන කොටස. දැන් අපි කතා කරා සම්මත ඒකක මොනවද SI ඒ ක්‍රමය යටතේ කාණ්ඩ 4කට බෙදලා කතා කරා. ඉතින් එහෙමනම් අපි බලමු මෙන්න මේ SI මිනුම් ඒකක පාවිච්චි කරද්දී භෞතික රාශි මනින්න ගන්න මිනුම් වලදී භාවිතා වෙන මේ ඒකක
යොදාගද්දී අපි සලකලා බලන්න ඕනේ මූලික කාරණා ටිකක් බලමු. මෙතන අහන්නේ මේ කරුණු ව්‍යුහගත පේපර් එකක ලියන්න නෙමෙයි පුතේ. වැදගත් වෙන්නේ මේ අපි කියන කරුණු ඔයාලා පාවිච්චි කරනවද කියලා චෙක් කරන්න පුළුවන් බහුවර්ණයකින්. ඒ කියන්නේ නිවැරදිව SI ඒකක ක්‍රමයට ලියා ඇති ඒකකය වන්නේ නිවැරදි පිළිතුර වන්නේ කියලා මේ දෙන උපදේශ ටික මේ සැලකිය යුතු කරුණු දන්නවද කියලා විමසන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යුහගත පේපර් එකේ අහන්නේ මිනුම් මේකක භාවිතා කිරීමේදී සලකන කරුණු තුනක් ලියන්න කියලා. ඔබ තේරුම් ගන්න ඕනේ මේ කරුණු ටික ඉගෙනගෙන අර වගේ MCQ එකක් තිබුණොත් කොහොමද නිවැරදිව ලියන්නේ කියන එක දැනගන්න. අපි ඒ නිසා චුට්ටක් බලමු පුතේ කාරණේ එකින් එකට කොහොමද අපි නිවැරදිව SI ඒකකයක් ලියද්දී අපි අර කියපු මූලික කාරණා හතර නේද? මොනවද? පරිපූරක ඒකක, මූල ඒකක, ව්‍යුත්පන්න ඒකක, ඒ වගේම අපි කියපු මේ ගුණාකාර පාවිච්චි කරද්දී පාවිච්චි කරන නීති රීති ටික. හරි. පළවෙනි එක තමයි පුතේ භෞතික රාශියක් මැනීමට නියමිත ඒකකය. ඒක කවුරුත් දන්න දෙයක්. නියමිත ඒකකයක් භාවිතා කරන අතර අර උපසර්ග පදේ හැමතිස්සෙම එකතු වෙන්නේ. අපි අර කියපු ගුණාකාර හෝ උපගුණාකාරවල උපසර්ග පදේ හැමතිස්සෙම මුලට එකතු වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඒක හරි එක දන්න කාරණයක්. ඊට පස්සේ පුතේ ඒක වචන බහුවචන. ඔන්න ඕක අපි අර කියපු දෙය නේද? ඒක වචන බහුවචන අවස්ථා දෙකේදීම සම්මත සංකේතය වෙනස් නොවේ. ඒ කියන්නේ පුතේ අපි කතා කරොත් සමහර දරුවන්ට අර තියෙන පුරුද්ද නේද? මොකද්ද? කිලෝග්‍රෑම් කියද්දි අපේ දරුවන්ට තියෙන පුරුද්දක් තියෙනවනේ මොකද්ද? බහුවචනේ නිසා මෙතනින් S එකක් යෙදෙනවා. තව නිතර යෙදෙන එකක් තමයි මේ නේද? මවුල්ස්. ඔය විදිහට යෙදෙනවා. ඒතකොට මේවා තහනම් නේද? මොකද්ද? ඔව් මේ විදිහට පුතේ අපිට අවසරයක් නැහැ මේ විදිහට බහුවචන වලදී S එකක් එකතු කරන්න. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ කාරණයක් පුතේ. ඒක අපි දැනගෙන ඉන්න ඕනේ කාරණයක්. හරි. ඊට පස්සේ ඒක හරි මං හිතන්නේ දැන් අවස්ථා දෙකේදීම සම්මත සංකේතය වෙනස් නොවේ. ඊට පස්සේ පුතේ පුද්ගල නාම පාවිච්චි කරන හැමතිස්සෙම අපි පාවිච්චි කරන්නේ මොන අකුරද? ඒක පැහැදිලි ඒ වෙලාවෙත් කිව්වා කැපිටල් අකුර. නේද? නිව්ටන්, පැස්කල්, වෝට්, වෝල්ට් නේද? ඊට පස්සේ සීමන්, ඊට පස්සේ ඕම්, කෙල්වින් මේ ආදී අර විශේෂිත ව්‍යුත්පන්නවලදී අපි කැපිටල් අකුරු පාවිච්චි කරන්න ඕනේ. අනිකුත් අවස්ථාවල සිම්පල් අකුරු පාවිච්චි කරන්න ඕනේ. හරි. තව කියන්න පුතේ කැපිටල් අකුරු පාවිච්චි වෙන අනික් තැන තමයි මතක ඇති. මොකද්ද? මෙන්න මේක. මොකද්ද පුතේ? අනිත් අවස්ථාවල විශේෂයෙන්ම දශලක්ෂයකට වැඩියෙන් ඇති අවස්ථාවල. ඒ කීවේ කොතනින් එහාද? මෙගා වලින් එහා. මෙගා වලින් එහා මතකයිනේ මෙගා, ගිගා, ටෙරා කියලා අර ආපු වක්‍රේ මතකයි ඔයාලට. අන්න ඒ අවස්ථාවල ඒ කියන්නේ දශලක්ෂයෙන් එහා 1 නේද 1.6 10 වෙනි බලයෙන් එහා තියෙන ගුණාකාර ඒකකවලදී පුතේ අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අපි පාවිච්චි කරන්නේ කැපිටල් ඒකක. කැපිටල් අකුරු. කැපිටල් අකුරු අනිත් සියලුම අවස්ථාවල සිම්පල් අකුරු පාවිච්චි වෙනවා. ඕකත් නෙමේ මට මතක් වෙනවා සමහර පේපර් වල තියෙන ප්‍රශ්න පුතේ මේ වෙලාවේ. මොකද්ද? මෙන්න මේ ලියනකොට මෙන්න මේ ස්පේස් තිබිල්ල හරිම වැදගත් පුතේ. ඒකක සංකේත සංඛ්‍යාත්මක වටිනාකමක් එක්ක ලියද්දී කොහොමද ස්පේස් තියන්නේ කියන එක. ඉතින් එතනදී පුතේ මේ සංඛ්‍යාත්මක අගේ ලියලා ඒකකේ ලියද්දී මෙතන ස්පේස් එකක් තියන්න ඕන. ස්පේස් එකක් තියලා තමයි ඒකකේ ලියලා තියෙන්නේ. ලියන්න ඕනේ. උදාහරණයක් විදිහට 5 මීටර ලියද්දී චුට්ටක් එක පැහැදිලි කරොත් පුතේ මීටර 5 ලියද්දී අපි 5 ඉලක්කම ලියලා ඊට පස්සේ ඔයාලා දන්නවා මේ අකුරේ සයිස් එකට ස්පේස් එකක් තියලා අපි මීටර ලියන්න. තව අනිත් කාරණේ තමයි පුතේ අපි මෙන්න මෙතන ලියද්දී පුතේ MS ශ්‍රේණිකයි කියලා ලියද්දී අපිට මෙහෙම ලියවෙනවා. ඉතින් ඕක වැරදි. මේක වැරදි. අපි ලියද්දී කොහොමද ලියන්න ඕනේ පුතේ? මේක මේ විදිහට ලියනවා නම් ඔව් මෙතන මේ පරතරේ තියලා ලියන්න ඕනේ. ඉතින් මේවා බහුවර්ණයක චෙක් කරන්න පුළුවන් අපි. මෙන්න මේ ස්පේස් එක තියෙන එක. මේක වැරදි. මෙතන ස්පේස් එකක් තියලා ලියන එක. මෙන්න මේ කාරණා හරි වැදගත්. SI එක ක්‍රමයේදී භාවිතා කරද්දී පුතේ. අපි ඒවා දැනගත යුතු කාරණා විදිහට මෙතනදී මට මතක් කරලා දෙන්න ඕනේ. මොකද දරුවන්ට වරදින්න පුළුවන් තැන් ටිකක් ඔය කිව්වේ. හරි. එහෙමනම් ඒක හරි. මේ කාරණේ පැහැදිලි. ඒකකයත් එක්ක ඉලක්කම ලියද්දී කොහොමද ස්පේස් තියන්නේ කියන එක. ඒ වගේම උපසර්ග යොදාගද්දී ගුණාකාර ඒකක දශලක්ෂයෙන් එහා ඒවට අපි කැපිටල් අකුරු පාවිච්චි කරනවා. ආය කැපිටල් අකුරු පාවිච්චි වෙන්නේ විශේෂිත ව්‍යුත්පන්න ඒකක වලට. ඊළඟට පුතේ මෙන්න මේ දේත් අපි අතින් හරියට වෙන වැරද්දක්.
මොකද්ද මේ වැරද්ද පුතේ? මෙන්න මේ පරතරයේ අපි ඉලක්කම් ලියන්න ඕනේ. විශේෂයෙන්ම විශාලත්වයේ ලියද්දි පුතේ අපි තියාගන්න ඕනේ 0.1 17 අතර. 0.1 17 අතර පරතරයට සිටින ලෙස තමයි ලියන්න ඕනේ. දැන් ඔක කිව්වට තේරෙන්නේ නැහැ නේද? කිව්වට තේරෙන්නේ නැහැ. අපි උදාහරණයක් විදිහට ගියොත් අපට ලියන්න බෑ කොහොමද පුතේ? අපට ලියන්න බෑ මෙන්න මේ විදිහට. 0.5 ඇම්පියර්. ඇම්පියර් 0.0 හරි 1යි කියලා හිතමුකෝ 1 ඇම්පියර්. කොහොම ලියන්න බෑ. අපි මේක ලියනවා නම් කොහොමද ලියන්න අවශ්‍යය තියෙන්නේ පුතේ? මෙතන දශම ස්ථාන 1යි තියන්න පුළුවන්. එතකොට දශම ස්ථාන දැන් මෙතන 4ක් තියෙනවා. 0.1 ඇම්පියර්. එහෙනම් මොකක්ද අපි මේකට කරන්නේ පුතේ? මේක අපි ඇම්පියර් එකක් කියන්නේ ඔයාලා දන්නවා ගුණාකාර ඒකකවලදී නේද? 1 ඇම්පියර් එකක් කියන්නේ මිලි ඇම්පියර් කොච්චරද පුතේ? මිලි ඇම්පියර් 1000. එහෙමනම් අපිට මේක 1000න් වැඩි කරලා මිලි ඇම්පියර් කරලා ලිය හැකිනේ. එතකොට මේක ලියන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකද්ද පුතේ? 1000න් වැඩි කරාම දශම ස්ථාන වල දන්නවා කොතෙන්ද යන්නේ පුතේ? මෙතන මේ කොටස් ටික 1000න් වැඩි වුණාම 0.1 මිලි ඇම්පියර්. එතකොට මේක තමයි හරි. මේ විදිහට ලිව්වොත් මේක වැරදි. මේක වැරදි. මං හිතන්නේ ඔන්න තේරුණා. එහෙනම් දශම කෝකද පුතේ පරාසය? 0.1 නේද? 0.1 කොච්චරද පුතේ? 17 අතර තියෙන විදිහට ලියන්න ඕනේ. දැන් මේක තේරුණා. මේ කතාව 1000 කියන එක. දැන් සමහර වෙලාවට අපට භෞතික විද්‍යා පාඩම් වලදී පුතේ භෞතික විද්‍යා පාඩම් වලදී විශාල සංඛ්‍යා එනවා. උදාහරණයක් විදිහට සුළු කරද්දී අපි හිතමුකෝ 28500යි 28600යි ජූල් කියලා අපට එනවා. 28600යි ජූල් කියලා එනවා. අපිට මෙහෙම ලියන්න අවශ්‍යරේ නැහැ. අපිට පුළුවන් ස්ථානීයයන් 4යි 1000 කියන්නේ ස්ථානීයයන් 4යි අපිට තියන්න පුළුවන්. එතකොට අපි මේක මොනව කරද ලියන්න ඕනේ පුතේ? කිලෝ ජූල් කරලා ලියන්න ඕනේ. එතකොට කිලෝ ජූල් කරත් ඔයාලා දන්නවා 1000න් බෙදිච්චාම කීයද මේක? 280.6යි කිලෝ ජූල් කියලා අපි ලියන්න ඕනේ. මම හිතන්නේ ඒකත් පැහැදිලි. එහෙනම් ඒ කියපු කාරණේ අවබෝධ කරගන්න පුතේ. මොකද්ද කියපු කාරණේ? මූලික ඒකකයක් සමග උපසර්ගයක් භාවිතා කරද්දී අපි 0.1 හා 14 වන ලෙස පරාසය තියාගන්න ඕනේ. මම මේ උදාහරණයක් ලියලා තියෙනවා. 30000යි වොට් කියන එක ලියන්න අපට අවසරයක් නැහැ. ඒක කිලෝවොට් කරලා තේරෙනවනේ මෙතන ස්ථානීයයන් තියෙන්නේ 4යි. මෙතන දැන් අපි 3කට කඩලා කිලෝවොට් කරලා ලියුවා. මම හිතන්නේ එහෙමනම් ඔය කතා කරේ පුතේ අපි මොනවද? ඔය කතා කරේ පුතේ මෙන්න මේ SI ඒක ක්‍රමයේ යටතේ අපිට කතා කරන්න තිබුණු අර මිනුම් මේකක පාවිච්චි කරද්දී අපි විසින් සලකා බලන කාරණා. ඉතින් ඒවා කටපාඩම් කරගන්න එපා. ලියන නිවැරදි ක්‍රමය ගැන අවබෝධ කරගන්න පුතේ. හරි. එහෙමනම් මේ පළවෙනි වීඩියෝ ලෙසන් එකෙන් ඔයාලට මම දෙන්න උත්සාහ කරේ පුතේ අපේ දරුවන්ට තාක්ෂණ වේදේ හදාරන දරුවන්ට මූලික වශයෙන් මිනුම් කියන දෙවන ඒකකේ මිනුම් සහ මිනුම් උපකරණ කියන දෙවන ඒකකයේ යටතේ ඒකක පිළිබඳ මූලික අවබෝධයක්. මේ SI ඒකක කියන්නේ මොනවද? ඒ යටතේ තියෙන ඒකක මොනවද? ඒවා ලියද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා මොනවද කියන එක ගැන පුංචි පැහැදිලි කිරීමක් තමයි මේ කරලා තියෙන්නේ. ඉතින් ඔබට මේක සටහනක් විදිහට ලියන්න අවශ්‍යයි නම් පුළුවන් අපේ group වලට එකතු වෙන්න. එතකොට අපි සටහන share කරනවා. ඒ විතරක් නෙමෙයි මේක නැවත නැවත බලලා මේ slide වල තියෙන කාරණා කෙටි සටහනක් විදිහට ඔබට ලියාගත්තා නම් ඔබේ මට්ටමට ඒක හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඊට අමතරව අපේ Telegram group හරහා මේ හැම දැන් මේ පාඩම අවසානයේ ඔබට අභ්‍යාසයක් ලැබෙනවා. ඒ අභ්‍යාසයට පිළිතුරු සපයන්න ඕනේ. ඒ පිළිතුරු ඊළඟ වීඩියෝ එකට කලින් අපි මාකින් ඒ කියන්නේ ඔන්ලයින් මාකින් එකකුත් ඔයාලට ලබා දෙනවා. ඉතින් මේකේ ප්‍රශ්න පත්‍රය ඔබට ලබා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා එහෙමත් නැත්නම් අපිව අපේ group හරහා link එක අරගෙන අපි හා සම්බන්ධ වීමෙන් ඒ සියලු මැටීරියල් ටික ඔයාලට printed material උනත් ඔබට ලබා ගන්න අවස්ථාව සලසලා තියෙනවා. මේ ඒකක පිළිබඳ මූලික අදහසක් දුන්නා. අපි ඊට පස්සේ බලමු ඔබට මේ වීඩියෝ එකෙන් මූලික වශයෙන් මෙන්න මේ මිනුම් ඒකක ගද්දි මිනුම් උපකරණ මොනවද? මේ මිනුම් උපකරණ වලින් මිනුම් ගද්දි සිද්ධ වෙන්න පුළුවන් මූලික දෝෂ. ඒ වගේම මේ දෝෂ නිමාණය පිළිබඳ මූලික හැඳින්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. පුතේ අපි දන්නවා මිනුම් උපකරණයක්. අපි දැන් අර කතා කරපු මිනුම් ඒකක නේද? ලබා ගන්න අපි මොකක් යොදාගෙනද පුතේ? මිනුම් උපකරණ.
අපි ඒවට කියනවා මෙෂරින් ඉන්ස්ට්‍රුමන්ට්. මේ ඔබ නිතර පාවිච්චි කරන ඔරලෝසුවක්, තුලාවක්, ඒ වගේම උෂ්ණත්වමානයක්, ටේප් පටියක්. මේවා එතකොට අපි අර කියපු මූලික භෞතික රාශිවල විශාලත්වය මැනීමට යොදා ගන්න අර ඒකක විදිහට ගන්න උපකරණ නේද? ඒකක ලබා ගන්න උපකරණ තමයි මේ තියෙන්නේ. අපි ඒවට බලමු මොනවද තියෙන්නේ තව මේ විදිහට මිනුම් ලබා ගන්න යොදා ගන්න උපකරණ කියලා. ඉතින් අපේ විෂය නිර්දේශයේ පුතේ අපි මෙතනදී සීමා වෙනවා. අපිට මේ කෙලවරක් නැති මිනුම් උපකරණ සියල්ල ඉගෙන ගන්න නැහැ. ප්‍රධාන වශයෙන් SF සිලබස් එකේ මේ තාක්ෂණ වේදේ සඳහා විද්‍යාව විෂයේ මෙන්න මේ කියන මිනුම් උපකරණ පිළිබඳ තමයි ඔබට දැනුවත් විය යුතු වන්නේ. එකක් තමයි පළවෙනියටම වර්නියර් කැලිපරය. ඊට පස්සේ මයික්‍රොමීටර් ස්ක්‍රූප්පු ආමානය, චලන් වීක්ෂය, තෙදරු තුලාව, ඒ වගේම තෙදරු තුලාවත් එක්ක ඊට වඩා සංවේදීතාව ඉහළ ඉලෙක්ට්‍රොනික තුලාවක් කොහොමද කියන එකත්, ඒ වගේම විරාම ඔරලෝසුව, ඊට පස්සේ ඩිජිටල් ස්ටොප් වොච් එක නැත්නම් සංඛ්‍යාංක විරාම ගටිකාවක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අවබෝධය දෙනවා. ඉතින් මම මේ මිනුම් උපකරණ එකින් එකට යන්නට ඉස්සෙල්ලා පුතේ පොදුවේ මේ මිනුම් ලබා ගද්දී උපකරණ වලින් වෙන්න පුළුවන් දෝෂ පිළිබඳ අපි කතා කරනවා. විශේෂයෙන්ම දෝෂ ගැන කතා කරන්න ඉස්සෙල්ලා පුතේ අපි මේ දෝෂයට යන්න ඉස්සෙල්ලා සැලකිලිමත් හේතු කරුණු මිනුම් ලබා ගද්දී උපකරණයකින් ඒක පාවිච්චි කරලා සැලකිලිමත් හේතු කරුණු චුට්ටක් මතක් කරොත් හොඳයි. මේ කරුණු ගැන සැලකිලිමත් නොවෙන නිසා දෝෂ ඇති වෙනවා. ඒ නිසා විශේෂයෙන් සැලකිලිමත් හේතු කරුණු මොනවද කියලා අපි චුට්ටක් බලමු. පළවෙනි එක තමයි අපි මිනුම් උපකරණයකින් යම් කිසි ගුණයක් නේද? පදාර්ථයේ තියෙන ගුණයක්. එහෙම නැත්නම් අපි කියපු අර ශක්තියින් වර්ගයක්. මෙන්න මේවා මනිද්දි පුතේ අපි ඒකට කියන්නේ වැඩ කොටස කියලා. මිනුම් ලබා ගන්න වැඩ කොටසේ. එහෙනම් අපි යන්නේ මිනුම් ලබා ගන්න වැඩ කොටසේ හැඩය අනුව අපි යෝග්‍ය මිනුම් උපකරණේ තෝරා ගන්න ඕනේ. උදාහරණයක් විදිහට පුංචි සිදුරක ගැඹුර මනින්න අපිට ස්ක්‍රූප් ආමානයක් යොදාගෙන බෑ. ඒකට අපිට කැලිපරයක්ම ඕනේ. සමහරට සිදුරේ ගැඹුර අපිට නේද වෙනත් කිසිදු උපකරණයක් නැති වෙයි. අර කිය පහ අතර කැලිපරේ ඇර. ඉතින් අන්න ඒ වගේ ඒ වැඩ කොටසේ තියෙන හැඩය අනුව අපි සුදුසු මිනුම් උපකරණේ තේරීමේ හැකියාව අපිට තියෙන්න ඕනේ. එහෙනම් ඒක තමයි පළවෙනි අපි සලකන කාරණේ මිනුම් භාවිතය කිරීමේදී මිනුම් සඳහා උපකරණ පාවිච්චි කිරීමේදී. හරි. ඊළඟට පුතේ මේ වැඩ කොටස පිරිසිදුව තියෙන්න ඕනේ. මිනුම් ලබා ගන්න වැඩ කොටස පිරිසිදු කිරීම අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? වැරදි පාඨාංකයක්. මිනුම් ගන්න වැඩ කොටස ඊටාම පිරිසිදුව තියෙන්න ඕනේ මිනුම් ලබා ගැනීමට පෙර. ඊට පස්සේ තවත් අපි දන්න දෙයක් තමයි පුතේ බොහෝ විට යන්ත්‍ර සූත්‍රවල වැඩ කොටස් අපි මිනුම් ගද්දී මේවා රත් වෙලා තියෙනවා. අධික වේගයෙන් ක්‍රියාත්මක වෙලා එහෙම නැත්නම් තාප උත්සර්ජනය සිද්ධ වෙලා අධික ලෙස රත් වෙලා තියෙනවා. ඉතින් මේ රත් වෙච්ච උපකරණයක මිනුම් ගත්තොත් ඒක වැරදි. තාපජ ප්‍රසාරණය හේතුවෙන් අපි මනින මිනුම අපට අවශ්‍ය මිනුම නෙමෙයි අපි ලබන්නේ. ඒ නිසා ඒ වගේ ඇදෙන සුළු ඒ වගේම රත් වුණු වැඩ කොටස් වල සිසිල් වීමට තියලා අපි පාඨාංක ලබා ගන්න ඕනේ. පාඨාංක ලබා ගන්න ඕනේ. අනිත් කොටස තමයි භ්‍රමණය වන වැඩ කොටස්. නේද? අපි පරිස්සම් වෙන්න ඕනේ මේ භ්‍රමණය වන වැඩ කොටස් වල පාඨාංක ගද්දී උපකරණයකින් ඒකේ චලිතය නතර වුණාට පස්සේ මිනුම් ලබා ගන්න. මේවා පුංචි කාරණා. නමුත් මේවා විභාගයට අහන්න පුළුවන් පුතේ. ඊට පස්සේ පුතේ අනවශ්‍ය තෙරපීම. නේද? සමහර වැඩ කොටස් තියෙනවා ඔබ දන්නවා. නේද? සමහර වැඩ කොටස් තියෙනවා. අපි මෙවැනි කැලෙන්ඩරයක් නිර්මාණය කරනවා නම් මේ වගේ කැලෙන්ඩරයක් නිර්මාණය කරනවා නම් මේකේ දිග පළල පිළිබඳ අදහස ගද්දී අපි හණු අතර හිර කරද්දි කැලිපරේක. එහෙම නැත්නම් කිනිහිරියා ඉද්ද අතර හිර කරද්දි මේ වගේ කොලයක ඝනකම මනිද්දි. මොකද වෙන්නේ? අනවශ්‍ය තෙරපීමකට ලක් වුණොත් අපි ගන්න මිනුම වැරදි. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් වැඩ කොටස තෙරපීමකට ලක් නොවි අපි මිනුම් ලබා ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම මිනුම් කියවද්දි පුතේ අපි බොහෝ දෝෂ කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේ වගේ කැලිපරයක්. ඉතින් මට අවශ්‍යයි මේ කැලිපරෙන් මෙන්න මේ ස්ටික් එකේ කෙළවරේ සහ එක් කෙළවරක සහ අනික් කෙළවරේ විස්කම්භය මැන ගන්න. එතකොට මම මේක මොකද කරන්නේ පුතේ? මම මේක හණු අතර හිර කරා කැලිපරේ. හණු අතර හිර කරලා මොකද කරන්නේ? හණු අතර හිර කරලා පුතේ අපි මේක වැඩ කොටසත් එක්ක සාමාන්‍යයෙන් ඇස් මට්ටමට ගන්න සිරිතක් නෑ මේ වගේ. අපි මොකද්ද කරන්න ඕනේ පුතේ? හණු අතර හිර කරලා මේකේ ලොක් එක දාලා ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? මේ උපකරණයේ වැඩ කොටස අයින් කරලා
අපි S මට්ටමට අරගෙන නේද? S මට්ටමට අරගෙන පාඨාංක කියවන්න ඕනේ. මේ වගේ S මට්ටමට අරගෙන අපි පාඨාංක කියවන්න ඕනේ. තව සරල උදාහරණයක් ගත්තොත් අපි ඉස්කුරුප්පුවාමානයකින් මේ ඉස්කුරුප්පුවාමානයකින් අපි හිතමුකෝ මේ කොලයක ඝනකමම අයිනෝ. මේ කොලයක ඝනකමම අයිනෝ. එතන මේ කොලයක ඝනකමම අයිද්දි මේ කැලෙන්ඩරේ පිටපැත්තේ ආවරණේ අපි ඝනකමම අයිනවා නම් අපි හිතමු ඝනකමම අයිනවා කියලා. ඒ වගේ අවස්ථාවක අපි කිනීරියා ඉද්ද අතර මේක හිර කරනවා. එතකොට අනවශ්‍ය තෙරපීම වළක්වන විදිහට අපි මේක හිර කරනවා. හිර කරලා මේ විදිහට හිර කරනවා කියලා හිතමු අපි. මේ විදිහට හිර කරලා ඊට පස්සේ පුතේ මේ වැඩ කොටසත් එක්ක අපි මෙහෙම ගන්නෙ නැහැ. මොකද කරන්නේ? මේකේ ලොක් එක දාලා නේද? වැඩ කොටස අයින් කරලා අපි S මට්ටමට අරගෙන පාඨාංකය කියවන්න ඕනේ. එහෙම නැත්නම් මේක මේසයක් උඩ තියෙනවා නම් අපි ඔහොම නැමිලා බලන්නේ නැහැ. එහෙම නැත්නම් මේක S මට්ටමට ඉදින් තියලා ඔහොම බලන්නේ නැහැ. අපි මේ වගේ පැත්තකින් බලන්නේ නැහැ. එහෙනම් මිනුම් උපකරණයකින් අපි පාඨාංක කියවද්දි පුතේ මේ මිනුම් උපකරණයේ දෙස ඍජුව ලම්බකව බලන්න ඕනේ. විශේෂයෙන් මේක අහලා තියෙන සමහර වාර විභාග ප්‍රශ්න පත්‍රවල විවිධ පළාත් පේපර්වල විශේෂයෙන් ඇමීටරයක් දිහා බලද්දි අපි වෙන්න පුළුවන් දෝෂ මොනවද කියලා අහලා තිබුණා. ඔබ දන්නවා සමහර මිනුම් උපකරණවල ඇතුලේ තියෙන පරාවර්තක පෘෂ්ඨයක්. එතකොට ඒකේ ප්‍රතිබිම්බයක් හැදෙනවා. ඉතින් මේ ප්‍රතිබිම්බයයි කටුවයි දැන් ඇමීටර එක නම් කටුවේ ප්‍රතිබිම්බයක් හැදෙනවා කටුවක් තියෙනවා. එතකොට මේ ප්‍රතිබිම්බයයි කටුවයි දෙකම සමපාත වෙන විදිහට ලම්බකව ඉඳලා බැලුවේ නැත්තම් මොකද වෙන්නේ පුතේ? අපි කියවන පාඨාංකේ වැරදි. එක්ක ප්‍රතිබිම්බය අපි කියවලා තින්නේ නැත්තම් සූචකයේ ප්‍රතිබිම්බයයි අතර කොටසක් කියවලා තින්නේ. ඉතින් මේ නිසා මිනුම් උපකරණයකින් පාඨාංක කියවද්දී පුතේ මෙන්න මේ විදිහට හරි වැදගත් මොකද්ද? ඍජුව බැලීම කියන එක. ඊළඟ පුතේ තව දෙයක් තමයි මිනුම් උපකරණයක පාඨාංක ගන්න ඉස්සරලා මේකේ දෝෂ තියෙනවද කියලා බලන්න වෙනවා. මෙන්න මේ දෝෂ තියෙනවද කියලා බලන්න නම් අපි මූලික පිහිටුමට ගිහිල්ලා දෝෂ තියෙනවද කියලා බලන්න ඕනේ. උදාහරණයක් විදිහට ශුන්‍යයන් සමපාත. දැන් ඔයාලා ඉස්කෝලේදී ටේප් පටි පාවිච්චි කරනවා ටේප් එක. විශේෂයෙන් ක්‍රීඩා වාරයේදී යගුලිය විසි කරපු දුර නේද? කවපෙත්ත විසි කරපු දුර මෙන්න මේවා බලන්න ටේප් පටි පාවිච්චි කරනවා. අපි දන්නවා ඉස්කෝලවල තියෙන ටේප් පටි වල මුල කෑල්ල නැහැ. කැඩිලා. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? ශුන්‍යයන් සමපාත නැහැ. ඔයාලා කියවන්නේ සමහරට මීටර් 2 ඉඳලා. එහෙම නැත්නම් මීටර් 1.5 ඉඳලා. නැත්නම් මීටර් 3 ඉඳලා. ඉතින් ඒ නිසා පුතේ අපි අනිවාර්යෙන් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ ශුන්‍යයන් සමපාතද කියලා බලන්න ඕනේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි කියවන්නේ වැරදි පාඨාංකයක්. නේද? අපි කෑල්ලක් අඩුවෙන් කියවනවා නම් මොකද්ද වෙන්නේ පුතේ? කෑල්ලක් නේද? දැනටමත් පාඨාංකයක් පටන් ගන්නකොටම කියවලා. ඒ කියන්නේ මීටර් 1.5ක් ටේප් එකේ මුල කැඩිලා නම් අපි පටන් ගන්නෙම මීටර් 1.5ක් වැඩියෙන් තියලා. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ වෙලාවට දෝෂ ඇති වෙනවා. අපි බලන්න ඕනේ මොකද්ද පුතේ? ශුන්‍යයන් සමපාතද නේද? ශුන්‍යයන්ගේ තියෙනවද කියලා බලන්න ඕනේ උපකරණය. ඊට පස්සේ පුතේ තවත් සමහර වෙලාවට නේද? මේ ශුන්‍යයන් සමපාත කරලා මේ ශුන්‍යයන්ගේ සමපාත වීම අපිට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලගේ කුස්සියේ තියෙන පුංචි නේද? බර කිරණ තරාදිය ගත්තොත්, අර ස්ප්‍රින් ස්කේල් එක ගත්තොත්, සම්පීඩක තරාදිය ගත්තොත් ගෙදර තියෙන පුතේ ඔකේ ශුන්‍යයක් සමපාත කරන්න තියෙන නොබ් එකක්. අපි ඒකෙන් මොකද කරන්නේ? පාඨාංක ගන්න ඉස්සෙල්ලා ශුන්‍ය සමපාත කරනවා. තවත් උපකරණවල මේක සමපාත කරන්න බෑ අපට. එතකොට අපි දෝෂය හොයා ගන්න ඕනේ. දෝෂය නිවැරදි කරන්න ශුන්‍යයන් සමපාත කරන්න පුළුවන් උපකරණක් තියෙනවා, බැරි ඒවාක් තියෙනවා. එහෙනම් කොහොම හරි අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් කාරණා ටික නම් බොහොම සරලයි පුතේ. මොනවද? මෙන්න මේ උපකරණ නඩත්තුවේදී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා ටික තමයි තියෙන්නේ. මොනවද පුතේ? අනිත් ආයුධ හා උපකරණ වලින් වෙන් කරලා තියාගන්න එක, සලකුණු නොමැකෙන ලෙස පිරිසිදුව තියාගන්න එක, ඒ වගේම වැටීමෙන් ගැටීමෙන් ආරක්ෂා කරන එක, ඒ වගේම අධික උෂ්ණත්වයේ සීතලෙන් ආරක්ෂා කිරීමත් වැදගත්. නැත්තම් පරිමාණ වෙනස් වෙනවා. ඒ වගේම මල බැඳීමේ හැකියාවක් තියෙන මිනුම් උපකරණයක් නම් පුතේ තෙල් ග්‍රීස් වගේ දේවල් ආලේප කරලා තබා ගැනීමත් වැදගත්. දැන් කොරෝනා නිසා මිනුම් උපකරණ පාඩමේදී මේ කැලිපර් නේද? ඒ වගේම ස්ක්‍රූප්පු ආමාන මේවා සියල්ල අපේ දැන් මල කාලා. මොකද මේ වෙනකොට නැත්තම් මේවා ළමයි අතර ගිහිල්ලා ගොඩක් පාඨාංක අරගෙන වැඩ කරලා තියෙනවා. නමුත් දැන් මේවා මල කාලා. ඉතින් අපි දැනගන්න ඕනේ මේවට තෙල් චුට්ටක් දාලා ක්‍රියාකාරී මට්ටමේ තියාගන්න. හරි. එහෙනම් මම ඔය කතා කරේ පුතේ මිනුම් උපකරණවල දෝෂ ගැන කතා කරන පාඩමේදී පුතේ මිනුම් උපකරණවල මේ නඩත්තු කිරීමේ කටයුත්ත. එහෙම නැත්නම් ඒවා පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා පිළිබඳ. අපි එහෙමනම් උපකරණ භාවිතයේදී කරුණු සැලකිලිමත් වුණා වගේම පුතේ ඒ උපකරණ කොච්චර අපි නිවැරදිව පාවිච්චි කරා
ඒ වගේම අපි මිනුම් ගැන හොඳ අවබෝධයෙන් ඉන්න කට්ටිය වුණත් ඒ උපකරණ ඉතාම නිවැරදිව හදලා තිබ්බා වුණත් මිනුමේ දෝෂයක් වෙනවා. මෙන්න මේ සිද්ධ වෙන්න පුළුවන් විවිධාකාර වුණු දෝෂ අපි ඊළඟට කතා කරනවා. ඉතින් සරලව නිකන් අපි හිතුවොත් පුතේ මෙන්න මේක ටිකක් ඔළුවට දාගන්න බලන්න පුතේ. දැන් බලන්න අපි ඇත්තටම මේ මැනලා තියෙන්නේ අඩි කෝදුවක් භාවිතා කරලා කඩදාසියක දුර කියලා හිතන්නකෝ. අඩි කෝදුවක් පාවිච්චි කරලා මීටර් කෝදුවක් පාවිච්චි කරලා කඩදාසියක දුර මැනලා තියෙනවා. කඩදාසියක දුර මැනලා තියෙනවා. බලන්නකෝ දැන් පරිමාණ සමපාත වීම. ඔන්න දැන් මෙතන බිඳුව සමපාත කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි දෝෂයක් වෙලා. බලන්නකෝ දෝෂයක් වෙලා. අපි පාඨාංකයේ මෙතන රේඛාව දිහා බලලා නේද? මෙතන රේඛාව දිහා බලලා අපි x කියලා පාඨාංකේ ගන්න. ඔන්න එක දෝෂයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි හරියටම කඩදාසිය මේ ලා නිල් පාටින් පෙන්ලා තියෙනවා ඔයගොල්ලන්ට. මේ කඩදාසිය හරියටම උපකරණේ කෝදුවේ බිඳුවට සමපාත කරලා ගන්නවා. දැන් හැබැයි අපිට ප්‍රශ්නයක්. මෙතන තියෙන්නේ සෙන්ටිමීටර් එකෙන් එකට. හැබැයි එකෙන් එකට ගත්තට බලන්න මෙතන පුංචි ප්‍රශ්නයක් වෙලා. මොකද්ද ප්‍රශ්නේ? හරියටම රේඛාවක් නැහැ. මෙතන තමයි නිවැරදි තැන. නමුත් රේඛාවක් නැහැ. බලන්නකෝ නේ. රේඛාවක් නැහැ. අපි ගන්නේ 8.5 කියලා. මෙතනත් අපි 8.5 ගන්න. හැබැයි මෙහෙන් මොකද වෙලා තියෙන්නේ පුතේ? හරියටම බිඳුවට සමපාත වෙලා නැහැ. අපි එහෙනම් පුතේ කොච්චර නිවැරදිව මෙන්නත් ඇත්තටම අපි අතින් දෝෂයක් වෙනවද නැද්ද? ඇත්තටම දෝෂයක් වෙනවා. අපි මේ කියන්නේ ඇත්තටම සාපේක්ෂකයක් පුතේ. අපි මිනුමක් උපකරණයකින් මැඩලා මේ කියන්නේ ඒ උපකරණයේ තියෙන සංවේදීකම අනුව ඒ උපකරණයේ තියෙන කුඩාම මිනුම අනුව යම්කිසි ආසන්න උත්තරයක් විතරයි. exactly correct නෑ කොයි වෙලාවෙවත්. නිවැරදිම නෑ. මොකක් හරි කුඩා හරි දෝෂයක් හිටිනවා. එහෙනම් ඕනෑම මිනුමක මේක තියෙනවා පුතේ 100%ක් අපි හරියටම නිවැරදි මිනුම නෙමෙයි ගන්න. ඉතින් මෙන්න මේ වෙන්න පුළුවන් දෝෂ නේද? නිසා මොකද වෙන්නේ පුතේ? මේ රූප දෙකෙන් ඔයාලට එක පැහැදිලි වෙනවා ඇති. අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පුතේ. පුළුවන් තරම් උත්සාහ කරගන්නේ නිවැරදි මිනුම ගන්න කෙසේ වෙතත් මෙන්න මේ වෙන්න පුළුවන් දෝෂය අවම කරගන්න. ඒක අපි හොඳට දැනගන්න ඕනේ. එහෙනම් අපි උපකරණයකින් මිනුම් ගද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. දෝෂය 100%ක් අපිට නිවැරදි කරන්න බෑ පුතේ. ඒ දෝෂය අවම කරගන්නයි උත්සාහ කරන්නේ. හරි. අපි එහෙනම් බලමු මෙන්න මේ විදිහට අපි දෝෂය අවම කරගන්න අපි අතින් වෙන වැරදි ටික මොනවද කියලා. පුතේ මේ විදිහට අපි අතින් වෙන්න පුළුවන් මිනුම් ගද්දි උපකරණයේ තියෙන වැරද්දක් නිසා, අපි ගන්න ක්‍රමයේ වැරද්දක් නිසා, මෙන්න මේ මොනවා හරි හේතුවක් නිසා වෙන්න පුළුවන් ප්‍රධාන දෝෂ වර්ග පුතේ 3කට බෙදෙනවා. ඔයාලා දන්නවා කරුණු ඉගෙන ගන්න පහසුවට අපි බෙදනවානේ. මේ දෝෂත් අපි ගොඩවල් 3කට බෙදෙනවා. පළවෙනි එක බලන්න මොකද්ද? ඒකාංග දෝෂ. මම පැහැදිලි කරන්නම් මේක. ඊට පස්සේ අපි කියනවා පුතේ තවත් දෝෂ වර්ගයකට අහඹු දෝෂ කියලා. අනිත් එක පරිමාණ කියවීමේ දෝෂ. නිශ්චිත බවක් නැහැ. උපකරණයේ පරිමාණ නිශ්චිත නැහැ. අන්න එතකොට ඇති වෙනවා පරිමාණ කියවීමේ දෝෂයක්. අපි එහෙනම් බලමු පුතේ ප්‍රධාන දෝෂ වලින් මෙන්න මේ ඒකාංග දෝෂයක් කියන්නේ මොකක්ද කියන එක. ඒකාංග දෝෂ. උදාහරණ මම පැහැදිලි කරන්නම් පුතේ. මොකද්ද මේ සිස්ටමැටික් එරර් එකක්? නැත්තම් මිනුමක මිනුම් ගද්දි සිද්ධ වෙන ඒකාංග දෝෂ. රාශියක් තියෙනවා පුතේ. වෙන්න පුළුවන් ඒකාංග දෝෂ රාශියක් තියෙනවා. මම උදාහරණ කියන්නම්. වැරදි පරිමාණ ඇති උපකරණ. වෙන්න පුළුවන් ප්‍රධාන ඒකාංග දෝෂයක් තමයි පුතේ වැරදි පරිමාණ තියෙනවා. ඔයාලා දන්නවා සමහර නේද අඩි කෝදුවක් අත්තත් ඒකේ ප්‍රමිතියක් නැහැ නේද? කවදාකවත් අඩිය කියන එක අර බ්‍රිතාන්‍යයේ මිනුම් කාර්යාලයේ තියෙන අඩියට සමාන නැහැ අපේ ලංකාවේ තියෙන ඒවා නේද? මොකද්ද වෙන්නේ? පරිමාණය වැරදි. පරිමාණය වැරදි. ඉතින් අපි ගන්න මිනුම ගැන කවර කතාවද නේද? පරිමාණය වැරදි පරිමාණ තියෙන උපකරණ තියෙනවා. ඔන්න එහෙනම් එක ඒකාංග දෝෂයක්. ඊට පස්සේ පුතේ මූලාංග දෝෂය. අපි කියවනේ අර සමපාත වෙන කතාවක් පුතේ. සමපාත නොවීමේ දෝෂය. ටේප් පටියේ මුල කැඩිලා. එහෙම නැත්නම් gedara තියෙන අර ස්ප්‍රින්ග් ස්කේල් එකේ, කිචන් ස්කේල් එකේ. එහෙම නැත්නම් අර සම්පීඩන තුලාවේ gedara තියෙන මොකද වෙලා තියෙන්නේ පුතේ? හැමතිස්සෙම නේද? තැටිය තියලා තුල්්‍ය කරත් මොකද වෙන්නේ? ග්‍රෑම් 50ක් විතර පටන් ගන්නකොටම වැඩියෙන් කියවන. ඒ වගේ වෙන්න පුළුවන්. අපි ඒවට කියනවා මූලාංග දෝෂ කියලා. එහෙනම් සමපාත නොවීමේ දෝෂ අපිට තිබුණොත් අපි මේක වෙනම කතා කරනවා පුතේ. මූලාංග දෝෂ ගැන උපකරණයක් ගානෙම අපි කතා කරනවා. මූලාංග දෝෂ ඒකත් අයිති වෙන්නේ මොනවටද පුතේ? ඒකාංග දෝෂ වලට. සමපාත නොවීමේ දෝෂය. ඊට පස්සේ පුතේ තවත් උපකරණ තියෙනවා නිවැරදිව නිමව නැහැ.
නිවැරදිව නිමවා නැත්තම් නේද? ඒ කියන નિયમિત තියෙන්න ඕන විදිහට නිමවලා නැහැ. පරිමාණය වැරදි නෙමෙයි පරිමාණය හරි නිවැරදිව නිමවලා නැහැ. ඒතකොට ක්‍රියාකාරීත්වයේදී මොකද වෙන්නේ? දෝෂ ඇති වෙනවා. ඊට පස්සේ පුතේ අපි විසින් උපකරණය අරගෙන කරන පරිමාණ ගද්දි මිනුම් ගද්දි කරන අපේ තියෙන process එකේ ඒ කියන්නේ අපි විසින් කරන සැලැස්මේ දෝෂ තියෙනවා. අන්න ඒකත් අයිති වෙන්නේ මොකේටද? ඒකාංග දෝෂ. පරීක්ෂණ සැකැස්මෙහි. ඒ කියන්නේ අපි කැලිපරයකින් පාඨාංක ගන්නවා නම් විශේෂයෙන් අපි හිතමුකෝ සරල උදාහරණයක් කියන්නම්කෝ පුතේ. සරල උදාහරණයක් නේද? මොකද්ද? අපි රසායනික තුලාවකින් පාඨාංක ගද්දි තියෙන්න ඕනේ පරිසරේ. අපි සැකැස්ම දෝෂයි නම් අපි ඒක ගන්නේ ඊටාම අහිතකර පරිසරයක් යටතේ නම් මොකද වෙන්නේ පුතේ? අපේ සැකැස්මේ දෝෂයක් තියෙනවා. උපකරණේ වැරද්දක් නෙමෙයි. අපේ සැකැස්මේ දෝෂය නිසා මොකද වෙන්නේ පුතේ? පාඨාංකේ වැරදි. ඊළඟ එක කලිනුත් කිව්වා මූලාංග දෝෂයට පුතේ අසම්පාත දෝෂ. ඒ කියන්නේ හරියටම වස්තුව එක්ක උපකරණේ සමපාත කරන්න බෑ. සමපාත වෙන්නේ නැහැ හරියටම. ඇදේට හිටිනවා. අඩි කෝදුවකින් කඩදාසියක කෙලවර සමපාත කරන්න උත්සාහ කරද්දී සමපාත වෙන්නේ නැහැ. මෙන්න මේවා අසම්පාත දෝෂ. අනිත් එක තමයි ඔබ දන්නවා පුතේ පරිසර සාධක. නේද? මෙන්න මේ පරිසර සාධකත් එක්ක මිනුම් උපකරණවල පරිමාණ වෙනස් වෙනවා. ඒ නිසා උෂ්ණත්වය ඒ වගේම සුළඟ වගේ පරිසර සාධක මිනුම් ගැනීමේදී අපූර්වට බලපානවා. උදාහරණයක් විදිහට රසායනික තුලාවකින් පාඨාංක ගද්දි පුතේ අපි බැරි වෙලාවත් එකේ අගුල නේද දොර කොටස වහලා තිබුණ නැත්නම් හුළඟටත් එයා සංවේදී. පාඨාංක වැරදි. ඒ විතරක් නෙමෙයි ගෙදර දොරේදී වුණත් කඩසාප්පුවල දිවලක් දැකලා ඇති නේද? ඩිජිටල් බීම් බැලන්ස් එකක් නේද? බැලන්ස් එකක්. තරාදියක් වුණත් අපි දන්නවා සුළඟට ප්‍රතිචාර දක්වනවා. ඉතින් මේ නිසා එවැනි පරිසර සාධක වලින් වෙන බලපෑමත් අපි හඳුන්වනවා ඒකාංග දෝෂ ගොඩට. හරි. අපි ඊළඟට බලමු පුතේ මොනවද මේ අහඹු දෝෂ මිනුම් වලදී ඇතිවන අහඹු දෝෂ කියන්නේ? රැන්ඩම් එරර්. මොකද්ද මේ අහඹු දෝෂයක් කියලා කියන්නේ පුතේ? සරල උදාහරණයක්. ඉස්කුරුප්පුවාමානයකින් නේද? මේ වගේ ඉස්කුරුප්පුවාමානයකින් ඔයාලට ඕන වෙනවා කම්බියක විස්කම්බේ මනින්න. කම්බියක විස්කම්බේ මනිද්දී අපි දන්නවා මේ කම්බිය ඒකාකාරව නේද හරස්කඩේ ඒකාකාරව නිමව නැත්තම් තැනින් තැනට මේකේ විස්කම්බේ වෙනස්. එවැනි අවස්ථාවක අපි කියන මොකද්ද පුතේ? නියදිය ඒකාකාර නැහැ. නියදිය ඒකාකාර නැහැ. ඒ නිසා මොකද වෙන්නේ පුතේ? තහඩුවක ඝනකම කම්බියක විස්කම්බේ වගේ දේවල් මේ වැනි උපකරණයකින් මනිද්දී අපි පාඨාංක රැසක් ගන්න වෙනවා. අරගෙන ඒකේ සාමාන්‍ය අගේ ගන්න වෙනවා. නියදිය ඒකාකාර නොවීම කියන දෝෂය අපිට එකෙන් මගහරවා ගන්න පුළුවන්. එහෙනම් අහඹු දෝෂ ගොඩට වැටෙන දෝෂයක් තමයි පුතේ මිනුම් ලබා ගන්න නියදිය ඒකාකාර නොවීම. ඊළඟට තව අහඹු දෝෂයක් තමයි පුතේ පරිමාණයේ බෙදුම් නිවැරදිව කියවන්නේ. ඒක අපි අතින් වෙන දෝෂයක්. පරිමාණයේ බෙදුම් කියවද්දි වෙන්න පුළුවන් අපිට දෝෂයක්. නේද? අපි වගේ ස්පේන් නැති කෙනෙකුට මේ දෝෂය තාම වෙන්න පුළුවන් දෙයක්. පරිමාණ බෙදුම් නිවැරදිව නොකියවීම. හරි පුතේ. අපි ඊළඟට බලමු අනිකුත් තුන්වෙනි ආකාරය පුතේ. ඒක ඊටාම විරල අවස්ථාවක්. මොකද්ද? පරිමාණය කියවන්න යද්දී උපකරණයට ආවේනික පරිමාණ අවිනිශ්චිත බවක් තියෙනවා. ඒක උපකරණේ නිකන් අර අපි කියන්නේ සමහර උපකරණ නිකන් ටියුබ් ලයිට් වගේ කියලා. නේද? එක වෙලාවක හොඳට වැඩ කරනවා අර ගෙදර සමහර ගෙදර අපේ තියෙන ටීවී වගේ. නේද? තට්ටුවක් දාන්න ඕනේ. ටීවී එකේ ඕන් කරනවාම අමතරව කොස්සක් හරි පොල්ලක් හරි තියාගන්න ඕනේ. උපකරණයට ආවේනික පරිමාණ දෝෂ තියෙන්න පුළුවන් ඒ වගේ. පැහැදිලිද පුතේ? එවැනි දෝෂ තියෙන උපකරණයක් පරිමාණ අවිනිශ්චිත උපකරණයක් හම්බුනොත් පුතේ අපිට මොකද වෙන්නේ? අපි මනින සියලු මිනුම් වැරදි. මොකද ඒක එක වෙලාවක එකක් පෙන්වන්නේ තවත් වෙලාවක තවත් වෙලා. එතකොට ඒක අපි දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියලා. ඒකට හේතුව අපි දන්නෙත් නැහැ. කොහොම හරි ආවේනික යාටම ආවේනික පරිමාණ අවිනිශ්චිත බවක් තියෙනවා එතකොට. ඒක ප්‍රබල දෝෂයක් මිනුම් වල උපකරණ වල දකින්න තියෙනවා. හරි පුතේ. අපි ඊළඟට බලමු පුතේ මෙන්න මේ මිනුම් උපකරණ වල ඇතිවෙන දෝෂ නිමාණය කරන්න. ඒ කියන්නේ මේ ඇතිවෙන දෝෂ අපිට පුළුවන් පුතේ මේක නේද? වළක්වා ගන්න බෑනේ අපිට 100% නේද? අපිට මේක අවම කරගන්න පුළුවන්. අන්නේ අවම කරගන්න නම් අපි මේ දෝෂය නිමාණය කරන්න ඕනේ. ඒ කොච්චරක් වුණාද කියන එක අපි නිමාණය කරන්න ඕනේ පුතේ. නිමාණය කරාට පස්සේ අපිට පුළුවන් ඒ දෝෂය නිවැරදි කරගන්න. ඉතින් එහෙමනම් අපි ඊළඟට චුට්ටක් බලමු පුතේ මොකද්ද මේ දෝෂ නිමාණය කියන්නේ? නේද? වචනේ නිමාණය. නිර්මාණය නෙමෙයි නිමාණය. හරි. පුතේ කොච්චරක් මේකේ නිමාණය කියන එකෙන් අදහස් කරන්නේ මෙන්න මේ දෙ චුට්ටක් තේරුම් ගන්නකො පුතේ. අපි දැන් මීටර් කෝදුවක්. අපි මීටර් කෝදුවම ගමු. මොකද සරලම අපි පාවිච්චි කරන උපකරණයක් නිසා ඒක හැමතිස්සෙම යොදා ගන්න පුතේ. අපි මැනලා
මීටර් කෝදුවකින් අපි උත්තරේ කියනවා 184 මිලිමීටර කියලා. 184 මිලිමීටර කියලා කියනවා. හැබැයි අපි දන්නවා මේකෙන් මනින්න පුළුවන් පුතේ කොච්චරක් දක්වද? ඔව් මේකේ මොකද්ද වෙන්න පුළුවන් අවම දෝෂයක් තියෙනවා පුතේ. එකක් තමයි මේකෙන් මනින්න අපිට මීටර් කෝදුවෙන් මනින්න පුළුවන් ආසන්න මිලිමීටරයට. ඒ කියන්නේ මේකේ කුඩාම කොටස මිලිමීටරේ. එතකොට මට කියන්න පුතේ 184යි කියලා මැන්නට මොකද්ද වෙන්නේ පුතේ? අපි ඕක ආසන්නව ගත්තා නම් මිලිමීටරයට ආසන්නව ගත්තා නම් 0.5ක් අඩුවෙන් තියෙන්නත් පුළුවන්. ඊට වඩා 187ට වඩා 0.5ක් අඩුවෙන් තියෙන්නත් පුළුවන්. 187ට වඩා 0.5 වැඩියෙන් තියෙන්නත් පුළුවන්. එතකොට එහෙනම් අපි 184යි කියලා ගත්තට ඇත්තටම අපි නිමාණය කළොත් කීයක් අතර දෙන්න ඕනේ පුතේ? 183.5ත් 184.5ත් අතර පාඨාංකයක් තමයි ඇත්තම අගේ. ඒ නිසා අපි මොකද කරන්නේ පුතේ? නිමාණයේදී 184 ධන හෝ ඍණ 0.5 කියලා ලියනවා. ඒක සාමාන්‍ය නිමාණයේදී අපි කරන දෙයක්. කොහොමද එහෙනම් අපි නිමාණය ලියද්දි ලියන්නේ පුතේ? නිවැරදි අපි අර මැනලා අපට ආපු එක නිවැරදි නෑ අපි දන්නවා. අපිට පුළුවන් උපරිමයෙන් අපි කරේ. අපි ඊට පස්සේ බලනවා උපකරණයෙන් ගන්න පුළුවන් එයාගේ සංවේදීකම කොච්චරද. මීටර් කෝදුවක් නිසා එයාගේ මනින්න පුළුවන් මිලිමීටර් 1යි. එහෙනම් මිලිමීටර් 1ක් දෝෂයක් වෙන්න පුළුවන්. ඒක කොහොමද? 0.5ක් අඩුවෙන් කියවනවා වෙන්නත් පුළුවන්. 0.5 වැඩියෙන් කියවනවා වෙන්නත් පුළුවන්. එතකොට අතර පරතරයේ 1 මිලිමීටර්නේ පුතේ. ඒ නිසා දෝෂ නිමානයේදී අපි 184 ධන හෝ ඍණ 0.5 කියලා දානවා. හරි. මෙන්න මේ විදිහට පුතේ දෝෂ නිමානය කරද්දී අපට ඊටාම වැදගත් මිනුම් වල පාවිච්චි වෙන මේ දෝෂ නිමානය සඳහා අපි යොදා ගන්න එක ක්‍රමයක් තමයි පුතේ භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය ගණනය කරන්න. එතකොට පුතේ හොඳට කල්පනා කරන්න භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කියන්නේ මේ දෝෂයක් නෙමෙයි උපකරණයේ තියෙන. මොකද්ද? මේ දෝෂ නිමානය කරන්න එපැයි අපි. දෝෂය නිවැරදි කරන්න ඕනේ. අන්නේ දෝෂය නිවැරදි කරන්න අපි අඳුරගන්නේ භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය ගණනය කරලා. මේක උදාහරණ කරාට පස්සේ තව පැහැදිලි වෙයි පුතේ. අපි ඊට ඉස්සෙල්ලා බලමු පුතේ නිරපේක්ෂ දෝෂය, භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කියන මේ වචන තුන හරියට දැනගමු. හරි. ඔයාට හොඳ මීටර් කෝදුවක් දෙනවා. අපි ජර්මනිය වගේ රටක හදපු හොඳ ස්තරම්ම ස්ටෑන්ඩඩ් මීටර් කෝදුවක් දෙනවා. ඔයා මිනුම් ගැන, දෝෂ ගැන, උපකරණ භාවිතය ගැන එක්ස්පර්ට්. හොඳටම දන්නවා මනින විදිය. මම ඔයාට කියනවා ඔයාගේ තාක්ෂණ විද්‍යාගාරයේ දිග පළල මැල්ලා දෙන්න පුතේ මීටර් කෝදුවෙන් කියලා. ඔයා කොහොමද කරන්නේ? ඔයා ලස්සනට ඉරි ඇඳලා නේද? සමහරට පුංචි පැන්සලක් අරගෙන ඉරි ඇඳලා නියමෙටම වැඩේ කරනවා. නියමෙටම වැඩේ කරනවා. කරලා ඔයා මට කියනවා සර් මේක මීටර් 22යි සෙන්ටිමීටර් මෙච්චරයි මිලිමීටර් මෙච්චරක් තියෙනවා කියලා. මම කියනවා හොඳයි පුතේ. ඒ වගේම ඔයා පළල කියනවා මේක පළල මීටර් 6යි සෙන්ටිමීටර් මෙච්චරයි මිලිමීටර් මෙච්චරයි කියලා කියනවා. මම කියනවා හොඳයි පුතේ හරි. හැබැයි පුතේ ඔයා අතින් දෝෂයක් වෙලා. මොකද්ද ඔයා අතින් වෙන්න පුළුවන් දෝෂය කියන්නේ? ඔයා පුතේ මනින හැම මීටරයක් පාසාම මීටර් කෝදුව තියලා මනින හැම මීටරයක් පාසාම ඔයාට වැරද්දක් වෙලා. මොකද්ද වෙලා තියෙන වැරද්ද පුතේ? 1 මිලිමීටරයක් ඔයාට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නවා මීටර් කෝදුවේ සංවේදීතාව කීයද පුතේ? මිලිමීටර් 1යි. එහෙනම් ඔයා මීටර් 18යි ගාන මනිද්දි නේද? මීටර් 22යි ගාන මනිද්දි ඔයා මීටර් කෝදුව 22 පාරක් විතර බිම තියලා ඒ මැනපු 22 පාරෙදිම ඔයාට මිලිමීටරේ ගානේ දෝෂයක් වෙන්න පුළුවන්. මිලිමීටරේ ගානේ දෝෂයක් වෙන්න පුළුවන්. පුතේ අපි මේකට කියනවා නිරපේක්ෂ දෝෂය කියලා. එහෙනම් යම්කිසි මිනුම් උපකරණයක කුඩා මිනුමට සමාන දෝෂයක් අපි කොච්චර එක්ස්පර්ට් වුණත් උපකරණේ කොච්චර ස්ටෑන්ඩඩ් වුණත් වෙන්න පුළුවන්. අන්න ඒ දෝෂයට අපි කියනවා පුතේ නිරපේක්ෂ දෝෂය. මොකද්ද නිරපේක්ෂ දෝෂය කියන්නේ පුතේ? ඇබ්සලියුට් එරර් කියන්නේ මොකද්ද? උපකරණයක කුඩාම මිනුමට සමානව ඇතිවිය හැකි දෝෂය. ඒකට අපි නිරපේක්ෂ දෝෂය කියලා කියනවා. භාගික දෝෂය කියන්නේ මොකක්ද? අපි මේක චුට්ටක් ගාණක් හදලා බලමු. හරි. පුතේ මෙන්න මේ විදිහට අපි හිතමුකෝ නේද? මේ වගේ වර්නියර් කැලිපරයකින් අපි මිනුමක් ගත්තා යම් කිසි වැඩ කොටසක මිලිමීටර් 21.1 කියලා හිතමු. මේක උඩට කරන්න. ඔව්. කොච්චරද පුතේ? මිනුම 21.1 මිලිමීටර්.
නිරපේක්ෂ දෝෂය කොච්චරද පුතේ? ඔය දන්නවා මිලිමීටර් දශම ස්ථානයකට ගණනය කරලා තියෙන්නේ. දශම ස්ථානයකට ගණනය කරලා තියෙන්නේ. එහෙනම් දශම ස්ථාන එකකට ගණනය කරා නම් පුතේ මේකේ කුඩා මිනුම කීයද? මිලිමීටර් 0.1යි. එහෙනම් මේ උපකරණේ මේ කැලිපරේ කුඩා මිනුම මිලිමීටර් 0.1යි. එහෙනම් එයාගෙන් වෙන්න පුළුවන් දෝෂයත් කොච්චරද පුතේ? නිරපේක්ෂ දෝෂය කොච්චරද පුතේ? 0.1 මිලිමීටර්. අපි හිතමු මේකෙන් නේද? මේ උපකරණයෙන් වෙන්න පුළුවන් භාගික දෝෂය අපි කැල්කියුලේට් කරොත් ගණනය කරොත් කොහොමද වෙන්නේ පුතේ? බලන්න භාගික දෝෂය හොයන්නේ කොහොමද පුතේ? උපකරණයේ නිරපේක්ෂ දෝෂය කියන්නේ කුඩා මිනුම ලබාගත් පාඨාංකයෙන් බෙදෙන. ලබාගත් පාඨාංකයෙන් බෙදෙන. කීයද එතකොට උත්තරේ පුතේ? 0.1 mm බෙදීම 21 mm. දැන් ඔයාලට තේරෙන්න ඕනේ පුතේ මෙතන එකම ඒකකය තියෙන්න ඕනේ. මෙතන එකම ඒකකය තියෙන්න ඕනේ. එහෙනම් 0.1 mm 21.1 mm වලින් බෙදාම කොච්චරද පුතේ? 0.00477. අපි මේක ආසන්නව මොකද කරන්නේ පුතේ? ඔව්. සාර්ථකාංක නැත්තම් වටේ යනවා. ඔයාලා ඔලේ වල දන්නවා වටේ යන්න නෙමෙයි වටේ යන්න දන්නවා. කොහොමද වටේ යන්නේ? ඔව් මෙතන ආසන්නව හත තිබ්බොත් ඔයාලා දන්නවා මෙතන මොකද්ද කරන්නේ ඔයාලා? මෙතෙන්ට දශම ස්ථාන 3කට වට යන්න කියලා තිබ්බොත් වට එන හැටි දන්නවා නේද? දෝෂය ප්‍රකාශ කිරීමේදී සාර්ථකාංක එකකට වටේලා උත්තරේ දාන්න. එහෙනම් භාගික දෝෂය කියන්නේ මොකද්ද පුතේ? උපකරණයක කුඩා මිනුම බෙදීම ලබාගත් පාඨාංකය. මොකද්ද පිළිපදින්න ඕන කාරණේ? එකම ඒකකයෙන් තබාගත යුතුයි. භාගික දෝෂයට ඒකක තියනවද? නැත. භාගික දෝෂය කියන්නේ එක්තරා අනුපාතයක්. මොකද්ද ඒ අනුපාතය පුතේ? ලබාගත් පාඨාංකයෙන් කුඩා මිනුම කොච්චර භාගයක්ද කියන එක. තවත් විදිහකින් සිංහලෙන් කිව්ව. හරි. එහෙනම් මම හිතනවා අපේ දරුවෝ භාගික දෝෂය ගණනය කරන්නත් දන්නවා. අපි පුතේ ඊළඟට බලමු මොකද්ද? ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද? ඊටාම සරලයි. භාගික දෝෂයේ ප්‍රතිශතාත්මක අගයට අපි කියනවා මොකක් කියලාද පුතේ? ප්‍රතිශත දෝෂය. දැන් ඔයාලා කලින් අර උදාහරණේ නේද? කැලිපරේ පාවිච්චි කරලා 21.1ක් මැනපු එකේ භාගික දෝෂය 0.005යි කියලා හොයාගත්තා. ඒකේ ප්‍රතිශත දෝෂය එහෙනම් කීයද පුතේ? 100න් වැඩි වුණාම 100.5යි. 100.5යි. එහෙනම් පුතේ දැන් ඔයාලා දන්නවා දෝෂ නිමානයේදී වැදගත් වෙන දෝෂ නිමානයක් අවශ්‍යද කියලා අපි තීරණය කරන වැදගත් දෝෂයක් ගණනය කරන ආකාරය. එතන මේ දෝෂය අපි ගණනය කරන්නේ දෝෂ නිමානය සඳහා. ඒක හොඳට මතක තියාගන්න. මොනවද මේ ටික? භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය. එහෙනම් ප්‍රතිශත දෝෂය අපි කලින් උදාහරණේ 0.5ක් ආවා. ඒක කොහොමද ප්‍රකාශ කරන්නේ පුතේ? percentage wise. ඒ කියන්නේ 100ට කොච්චරක්ද කියන එක. පුතේ අවසන් කරන්නම් එතනදී ප්‍රතිශත දෝෂයේ කතාව. ලෝකේ පුතේ අපි මේ SI එකක එහෙම නැත්නම් ලෝකේ සම්මතයක් තියෙනවා පුතේ. මොකද්ද? අපි මිනුමක් ගත්තේ අන්නේ මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1 හෝ 1ට වඩා අඩු නම් විතරයි පිළිගන්නේ. 100ට 1ට වඩා ප්‍රතිශත දෝෂය වැඩි වුණොත් පුතේ ඒ මිනුම නිර්වද්‍ය මිනුමක් ලෙස කවුරුත් සලකන්නේ නැහැ. පැහැදිලිද පුතේ? ඒ නිසා දෝෂ නිමානයේදී මෙන්න මේ සීමාව වැදගත්. මොකද්ද සීමාව පුතේ? ප්‍රතිශත දෝෂය 100ට 1 හෝ 1ට වඩා අඩු විය යුතුයි. 1ට වඩා අඩු විය යුතුයි. එහෙම වුණොත් විතරයි දෝෂය නිවැරදි වෙන්නේ. අපි එහෙමනම් පුතේ මෙන්න මේ දෝෂ නිමානයේදී වැදගත් වෙන මේ භාගික දෝෂය හා ප්‍රතිශත දෝෂය කොහොමද ගණනය කරන්නේ කියලා උදාහරණ කීපයක් ඇසුරෙන් අපි පැහැදිලි කරගමු පුතේ. අවසාන වශයෙන් එහෙනම් මතක් කරගන්න නැවතත් භාගික දෝෂය කියන්නේ මොකද්ද පුතේ? උපකරණයක කුඩාම මිනුමයි ලබා ගන්නා ලද පාඨාංකයත් අතර අනුපාතය. සමීකරණයක් විදිහට අපේ දරුවෝ කැමති භාගික දෝෂය සමානයි උපකරණයේ කුඩාම මිනුම බෙදීම උපකරණයෙන් ලබාගත් පාඨාංකය. ප්‍රතිශත දෝෂය කියන්නේ මොකද්ද පුතේ? ලබාගත් භාගික දෝෂයේ ප්‍රතිශත අගය. ඒක අපේ අය කැමති සමීකරණයක් විදිහට නම් කොහොමද පුතේ සමීකරණයක් විදිහට අපි ලියන්නේ? ඔව්. කොහොමද? ප්‍රතිශත දෝෂය සමානයි මිනුම් ලබාගත් උපකරණයේ කුඩා මිනුම බෙදීම උපකරණයෙන් ලබාගත් පාඨාංකය වැඩි කිරීම 100. තවත් විදිහකින් කිව්වොත් භාගික දෝෂය වැඩි කිරීම ප්‍රතිශත දෝෂය. නේද? භාගික දෝෂය වැඩි කිරීම 100. හරි. එහෙමනම් තව වැදගත් කාරණයක් අපි කිව්වා. මේක තමයි ඔළුවේ තියෙන්න ඕනේ. නිවැරදි වෙන්න නම් මිනුමක් දෝෂ නිමානයක් නොකරන්න නම්
අනිවාර්යෙන් ප්‍රතිශත දෝෂය 100ට වඩා නේද 100ට වඩා අඩු වෙන්න ඕනේ. එකට වඩා වැඩි නම් ඒක දෝෂයි. එකට වඩා අඩු වෙන්න ඕනේ. එක හෝ එකට වඩා අඩුවෙන් තියෙන්න ඕනේ. අපි එහෙමනම් පුතේ පුංචි උදාහරණයක් පැහැදිලි වෙන්නත් එක්ක අපි හිතමු අපි යොදාගත්ත නේද මිනුම් ගන්න අපි යොදාගත්ත මිනුම් උපකරණයේ කුඩා මිනුම 0.1 කියලා. මේක කැලිපරයක්. මේ කැලිපරයේ කුඩා මිනුම 0.1 mm කියලා අපි හිතමු. 0.1 mm නම් මම මේ කැලිපරේ පාවිච්චි කරලා පුතේ මෙන්න මිනුම් 4ක් අරන් තියෙනවා. මොනවද මේ මිනුම් 4? 124.2ක් මැනලා තියෙනවා. 2.42 සෙන්ටිමීටර් මැනලා තියෙනවා. 0.52 සෙන්ටිමීටර් මැනලා තියෙනවා. 9.1 මිලිමීටර් මැනලා තියෙනවා. මට දැන් හොයලා කියන්න මේ වගේ ප්‍රතිශත දෝෂය මොනවද කියලා. ඒ වගේම මට හොයලා කියන්න පුතේ මේ මිනුම් 4න් අපි මේ ගත්ත පාඨාංක 4න් පුතේ නිර්වද්‍ය කවුද නිර්වද්‍ය නොවන්නේ කවුද කියලා. හරි. අපි එමනම් මේක චුට්ටක් ගණනය කරලා බලමු. මේ අගයන් ගණනය කරලා බලමු පුතේ. මේ විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. අපි පළවෙනි එක ගමු චුට්ටක්. මේ විදිහට අපි දන්නවා පළවෙනි එක කොච්චරද තිබුණේ පුතේ? ඔව් පළවෙනි කොටස අපි හදමු. පාඨාංකය තිබුණේ කීයද? ඔව් 124.2යි. අපි පැත්තක ලියනවා කුඩා මිනුම කොච්චරද පුතේ? ඔව් කුමී කියලා අපි ලියමු. කුඩා මිනුම 0.1 මිලිමීටර්. මේ ගානේ කොටස් සියල්ලට. පළවෙනි එකේ අපි ප්‍රතිශත දෝෂය ගණනය කරනවා. ප්‍රතිශත දෝෂය නේද? ප්‍රතිශත දෝෂය ගණනය කරනවා. ප්‍රතිශත දෝෂය සමානයි කීයද පුතේ? කුඩා මිනුම 0.1 mm. 0.1 mm. බෙදනවා ලබාගත් පාඨාංකේ. කීයද පුතේ ලබාගත් පාඨාංකය? ඔව් 124.2යි. 124.2 mm. 124.2 mm. මේක වැඩි කරනවා කීයෙන්ද පුතේ? වැඩි කරනවා අපි 100ෙන් වැඩි කරනවා. උත්තරේ සුළු කරාම එනවා කීයද පුතේ බලන්න. ආසන්නව දශම ස්ථාන 3කට වගේ වැටෙව්වොත් අපි එනවා උත්තරේ කීයද පුතේ? 0.0 කීයද? 0.81. 0.081. කීයද එහෙනම් ප්‍රතිශත දෝෂය පුතේ? 100.081. මට කියන්න දැන් මේක නිවැරදිද? මේ මිනුම නිවැරදිද? ඔව්. ඇයි නිවැරදි කියන්නේ පුතේ? ප්‍රතිශත දෝෂයේ 100ට වඩා අඩුයි. ඒ නිසා මේ ගත්ත මිනුම නේද? අපි ගත්ත මිනුම කීයද පුතේ? මේ කැලිපරේ පාවිච්චි කරලා මැනපු 124.2 mm කියන පාඨාංකය නිවැරදි කියලා අපි පිළිගන්නවා. නිවැරදි කියලා පිළිගන්නවා. මම හිතන්නේ පැහැදිලි. හරි. අපි දෙවෙනි උදාහරණයට යමු පුතේ. දෙවෙනි උදාහරණයට අපි යමු. දෙවෙනි උදාහරණය අපි මේ විදිහට ගමු. දෙවෙනි උදාහරණය පැහැදිලි කරොත් කීයද පුතේ ප්‍රතිශත දෝෂය ගණනය කරන්න තිබ්බේ 12. කොච්චරද පුතේ? ඔව් 12.42 කීයද පුතේ ගණනය කරන්න තිබ්බේ අපිට? ඔව් අපිට හොයන්න තිබුණේ මිලිමීටර් 2.42 කියලා හිතන්නකෝ. දෙවෙනි එක චුට්ටක් බලන්නකෝ ස්ලයිඩ් එකට ගිහිල්ලා කීයද? 2.42 සෙන්ටිමීටර්. මිලිමීටර් කොච්චරද? 24.2යි. 2.42 cm. හරි. එහෙනම් මතකයි 2.42. ඔන්න දෙවෙනි ගාන අපි හදනවා. ප්‍රතිශත දෝෂය සමානයි ප්‍රතිශත දෝෂය සමානයි පාඨාංකය. මොකද්ද? කුඩා මිනුම 0.1යි. ඒකටත් කුඩා මිනුම 0.1යි ලබාගත් පාඨාංකය. කීයද පුතේ ලබාගත් පාඨාංකය? මතකයිනේ කීයද? 2.42 සෙන්ටිමීටර් තියෙන්නේ. අපි දැන් ආදේශ කරන්න ඕනේ මොකෙන්ද? කුඩා මිනුම මෙහෙම තියෙන නිසා අපි ආදේශ කරන්න ඕනේ එක මිලිමීටර් කරලා. මිලිමීටර් කරොත් කීයද පුතේ? 24.2 මිලිමීටර්. අපි එහෙනම් මිලිමීටර් කරලා ආදේශ කරනවා 24.2 මිලිමීටර් කියලා. ප්‍රතිශත දෝෂය හොයන්න අපි වැඩි කරනවා කීයෙන්ද පුතේ? 100ෙන් වැඩි කරනවා. 100ෙන් වැඩි කරනවා. කීයක් එයිද උත්තරේ? ඔව් උත්තරේ කීයක් එයිද පුතේ බලන්න සුළු කරලා.
උත්තරේ සුළු කරාම එනවා කොච්චරද පුතේ? ආසන්නව උත්තරේ සුළු කරාම එනවා 0.41. 0.0 සුළු කරලා බලන්න. මෙතන උත්තරේ ගැන නෙමෙයි මට වැදගත් වෙන්නේ පුතේ. මෙන්න මේක නිවැරදිද කියලා අවබෝධය ගන්න. හරි. එහෙනම් අපි දන්නවා මොකද්ද වෙන්නේ පුතේ? මේ පාඨාංකයේ ප්‍රතිශත දෝෂයේ 100.41. ඒ කියන්නේ එකට වඩා අඩුයි. ඒ නිසා නේද? සෙන්ටිමීටර් 2.42 කියලා ඔයාලා ගත්ත පාඨාංකය නිවැරදි. පාඨාංකය නිවැරදි. හරි. එහෙනම් දෙවෙනි ගානත් ඔන්න අපි සුළු කරලා දැම්මු. නේද? දෙවෙනි ගානත් අපි සුළු කරා. අපි බලමු පුතේ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන අපි හදමු. තුන්වෙනි ගාන හදමු. මොකද්ද තුන්වෙනි ගානේ තිබුණු දත්තය පුතේ? සෙන්ටිමීටර් තිබුණේ. ආයෙත් පරිස්සම් වෙන්න. සෙන්ටිමීටර් 0.52. එහෙනම් මිලිමීටර් කීයද පුතේ? 5.2 මිලිමීටර් නේද? 5.2 මිලිමීටර්. 5.2. අපි එහෙනම් ප්‍රතිශත දෝෂය හොයමු පුතේ. තුන්වෙනි ගානේ ප්‍රතිශත දෝෂය හොයමු. මෙන්න තුන්වෙනි ගාන. ප්‍රතිශත දෝෂය සමානයි ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම 0.1 mm නේද? 0.1 mm බෙදීම පාඨාංකය. කීයද පුතේ පාඨාංකය උනේ? පාඨාංකය උනේ සෙන්ටිමීටර් 0.52. මිලිමීටර් නම් 5.2 නේද? 5.2 මිලිමීටර්. 5.2 මිලිමීටර්. වැඩි කරනවා 100. කීයද උත්තරේ එන්නේ? උත්තරේ එයි බලන්න සුළු කරලා පුතේ. මොකක් වෙයිද? උත්තරේ එනවා කීයද පුතේ? 1 දශම ගාණක් එනවා ඇති නෑ. කීයද දෙන්නේ බලන්න. හදලා බලන්න පුතේ. 1.9ක් එනවා. ඔව්. 1.9යි 100ට. දැන් මොකද හිතෙන්නේ උත්තරේ ගැන? උත්තරේ හරි. කිසි දෝෂයක් නැහැ. මැන්නත් හරි. හැබැයි මේ මිනුම කවුරුත් පිළිගන්නේ නැහැ. මොකද්ද පුතේ ඒකට හේතුව මේ මිනුම පිළිනොගන්න? ප්‍රතිශත දෝෂය 100ට එකට වඩා වැඩි. එකට වඩා වැඩි නිසා මේක නිවැරදි මිනුමක්සේ කවුරුත් සලකන්නේ නැහැ. එහෙනම් අපි අර කියපු 0.1 mm කුඩා මිනුමක් සහිත කැලිපරේ පාවිච්චි කරලා පුතේ සෙන්ටිමීටර් 0.52ක් මැනපු මේ පාඨාංකය නිර්වද්‍ය නැහැ. නිර්වද්‍ය නැහැ. ඒක කවුරුත් පිළිගන්නේ නැහැ. පැහැදිලි ඇති. හරි. අවසාන උදාහරණෙත් කතා කරමු පුතේ. අවසාන උදාහරණෙත් කතා කරමු. අවසාන උදාහරණේ බලන්න. හතරවෙනි උදාහරණේ කීයද පුතේ තිබුණේ? ඔව් හතරවෙනි උදාහරණේ බලන්න කීයද තිබුණේ කියලා. හතරවෙනි උදාහරණයට අපි හතරවෙනි උදාහරණේ චුට්ටක් බලන්න පුතේ කීයද තිබුණේ කියලා. 9.1 mm මිලිමීටර් 9.1. අපි එහෙනම් ප්‍රතිශත දෝෂය ගණනය කරමු හතරවෙනි ගානේ. ප්‍රතිශත දෝෂය නේද? ප්‍රතිශත දෝෂය සමානයි කුඩා මිනුම 0.1 mm පාඨාංකය ඔබ දන්නවා කීයද පුතේ? 9.1 mm 9.1 mm ගුණ කිරීම 100. ගුණ කිරීම 100. උත්තරේ කීයක් එයිද? ඔව් උත්තරේ 1.1ක් එනවා. උත්තරේ 1.1ක් එනවා ප්‍රතිශත දෝෂය. උත්තරේ හරි. උත්තරේ හරි වුණාට මිනුම හරි නෑ. මොකද්ද හේතුව පුතේ? අපි නේද? අපි අර කියපු 0.1 mm කුඩා මිනුමක් සහිත කැලිපරේ පාවිච්චි කරලා මිලිමීටර් 9.1ක් මැන්නාම අපට ප්‍රතිශත දෝෂය 1.1ක් ආවා. ඒ නිසා දෝෂය වැඩි නේද? පිළිගන්නේ නැහැ. ඒ නිසා එහෙනම් 9.1 mm කියලා ගත්ත පාඨාංකය අපි පිළිගන්නේ නැහැ. ඒක දෝෂ සහිත. මම හිතන්නේ ප්‍රතිශත දෝෂය ගැන ඔය අවබෝධය ලැබෙන්න ඇති ඔබට දැන් නේද? ප්‍රතිශත දෝෂය පිළිබඳ පුංචි ගණන් ටිකක් හදලා මම කිව්වා. ඉතින් ඒ නිසා ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය අපි අවුරුදු වල අහලා තියෙන පුතේ දෙවාරයක විතර ප්‍රතිශත දෝෂය පිළිබඳ. හරි. අපි එහෙමනම් ප්‍රතිශත දෝෂය පිළිබඳ මූලික අවබෝධයක් ගත්තා පුතේ.
මිනුමක් නිවැරදි වෙන්න මොනවද වෙන්න ඕනේ ප්‍රතිශත දෝෂයේ කොහොමද තියෙන්න ඕනේ කියලා. දැන් හොඳ දරුවාගේ මෙන්න මේ පුංචි ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුතේ. එහෙනම් මට කියන්න ඔයාලා මීටර් කෝදුවක් පාවිච්චි කරලා පාඨාංක ගත්තොත් පුතේ. ඒකේ කුඩා මිනුම 1 mm කියන්න දන්නවා පුතේ. එහෙනම් මට කියන්න මීටර් කෝදුවක් පාවිච්චි කරලා පුතේ දෝෂයක් නැතුව මනින්න පුළුවන් කුඩාම දුර කොච්චරද? සෙන්ටිමීටර් 10යි. මේක අරගෙන බලන්න ගණනය කරලා සෙන්ටිමීටර් 10ට වඩා චුට්ටක් හරි අඩු වුණොත් ප්‍රතිශත දෝෂය පුතේ 100ට වඩා වැඩි වෙනවා. 100ට වඩා වැඩි වෙනවා. ඒ නිසා එහෙනම් අපි මීටර් කෝදුවක් පාවිච්චි කරලා පුතේ මනිනවා සෙන්ටිමීටර් 2ක් මෙන්න හැකි එකක් මෙන්න හැකි. හැබැයි මෙන්නට පිළිගන්න බෑ අපට. ඒ නිසා අර මං කලින් කියපු උදාහරණය. ඔය අර බිල්ඩින් එකේ දිග මැන්නේ. එහෙනම් සෙන්ටිමීටර් 10ට වඩා නේද? වැඩිපුර කියෙව්වොත් මොකද වෙන්නේ පුතේ? සෙන්ටිමීටර් 10ට වඩා වැඩිපුර කියෙව්වොත් අවුලක් නැහැ. 10ට වඩා අඩු දුරක් මීටර් කෝදුවෙන් කියෙව්වොත් ප්‍රතිශත දෝෂයේ 100ට වඩා වැඩි වෙනවා. හරි. අපිට එහෙනම් නිතර එන දෙයක් තමයි ගණනය කිරීම වලට එන දෙයක් තමයි පුතේ මෙන්න මේ තැන. හරි. අපි එහෙමනම් පුතේ දැන් ගොඩක් කරුණු දන්නවා. දෝෂ ගැන ගොඩක් කරුණු ඉගෙන ගත්තා. නේද? දෝෂ නිමාණයට අවශ්‍ය වෙන ප්‍රතිශත දෝෂ භාගික දෝෂය හොයන හැටි ගැන දැනගත්තා. එහෙනම් දැන් අපිට තේරෙනවා පුතේ යම්කිසි වැඩ කොටසක හැඩය විතරක් බලලා නෙමෙයි. නේද? වැඩ කොටසක තියෙන මේ මනින්න තියෙන මිනුම ගැන මුලින්ම අපට අදහසක් ගන්න පුළුවන්. ඒ අදහසක් අරගෙන ඒකට ගැළපෙන යෝග්‍ය මිනුම් උපකරණය පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ යෝග්‍ය මිනුම් උපකරණය තෝරද්දි පුතේ අපි සැලකිලිමත් වෙන්න ඕන උපකරණේ කවුරු ගැනද පුතේ? උපකරණේ කුඩා මිනුම ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෙන්න මේ හැම උපකරණයකම මනින්න පුළුවන් කුඩා මිනුම මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕන. ඒ යටතේ පුතේ කැලිපරයක කුඩා මිනුම ගැන අපට අවබෝධය තියෙන්න ඕන. ස්ක්‍රූප් ආමානයක කුඩා මිනුම ගැන අවබෝධය තියෙන්න ඕන. චලන් වීක්ෂයක් මේනේ අපිට තියෙන සෙට් එක. අපිට ගෝලමානේ නෑ පුතේ. ඒකයි මම ඒක වෙනම පාටකින් දාලා තියෙන්නේ. තෙදඩු තුලාවේ දැනගන්න ඕන. විරාම ඔරලෝසුවේ දැනගන්න ඕන. ඩිජිටල් ස්ටොප් වොච් එක නැත්තම් සංඛ්‍යාංක විරාම ගටිකාවක මොකද්ද? කුඩා මිනුම අපි දැනගන්න ඕන. මෙන්න මේ හැම එකකම කුඩා මිනුම් පිළිබඳ අවබෝධය තියෙන්න ඕන. සරල උදාහරණයක්. මෙතන නැති ඒවත් දැනගන්න ඕන. ඒ කියන්නේ තෙදඩු තුලාවක කුඩා මිනුම 0.1 ග්‍රෑම් නම් සිව් දඬු තුලාවක 0.1 ග්‍රෑම් කියන එක ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පුතේ. ඒ නිසා අපි ඔයාලට දුන්නු දෙවැනි එක්සර්සයිස් එකේ පළවෙනි එක්සර්සයිස් එකේ මේ සියලු මිනුම් උපකරණ කුඩා මිනුම් පිළිබඳ පුතේ විමසලා තියෙනවා. අපි එහෙනම් ඊළඟට බලමු පුතේ යෝග්‍ය මිනුම් උපකරණයක් අපි තෝරද්දී නේද? මේ මිනුම් උපකරණවල පරිමාණ ගැන පුංචි අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ පුතේ. දැන් අපි භාගික දෝෂ ප්‍රතිශත දෝෂ හෙව්වේයි පුතේ දෝෂ නිමාණය කරන්න. දෝෂ නිමාණය කරන්න මූලිකව බලන්න ඕනේ කාරණේ මොකද්ද පුතේ? මිනුම් උපකරණයක කුඩා මිනුම. කුඩා මිනුම් ටික අපි මතක තියාගන්නම වෙනවා. අපිට බහුවර්ණවලදී මේක දෙන්නේ නැහැ. අපි දැනගෙන ඉන්න ඕනේ. පුතේ ඒක හරි. අපි ඊට පස්සේ චුට්ටක් බලමු නේද? මේ මිනුම් උපකරණ එකින් එකට අපි යනවා. ඒ යන්නේ ඉස්සලා පුතේ ප්‍රධාන වශයෙන් මිනුම් උපකරණවල මේ පරිමාණ තියෙන්නේ කොහොමද කියලා බලමු. ඔයාලා දකින මිනුම් උපකරණ රැසක සරල රේඛීය පරිමාණ තියෙනවා. ඔයාලා මේ දකින මීටර් කෝදුව, මිනුම් පටිය නේද? එහෙම නැත්නම් මේ වගේ උෂ්ණත්වමානයක්, රසදී උෂ්ණත්වමානයක්, තෙදඩු තුලාවක් මේව ගත්තාම ඔයාලට පේනවා මේ වගේ තියෙන්නේ මොන වගේවද පුතේ? සරල රේඛීය පරිමාණ. ඒ වගේම ඔයාලා දකින තවත් මිනුම් උපකරණ වල පුතේ මූලික හැඳින්වීමක් වශයෙන් අපි මේවා දැනගන්න ඕනේ. වෘත්තාකාර පරිමාණ තියෙනවා. අපි මේ දකින නේද ගෝල් මේ තියෙන කෝණමානයක්. ඊට පස්සේ විරාම ගටිකාවක්. තව අපිට වර්ණාවලි මානය ගැන කියන්න තියෙනවා. මෙන්න මේ වර්ණාවලි මාන වාගේ ගත්තාම මොනවද තියෙන්නේ පුතේ? වෘත්තාකාර පරිමාණ. එහෙමනම් මිනුම් උපකරණ වල මෙන්න මේ පරිමාණ පිළිබඳත් අපට අවබෝධය තියෙන්න ඕනේ පුතේ. අවබෝධය තියෙන්න ඕනේ. හරි. ඒකම කුඩා දුර ප්‍රමාණ මැනීම ගැන කතා කරලා මම මෙතනින් මේ කොටස අවසන් කරන්නම් පුතේ. කුඩා දුර ප්‍රමාණ, දිග ප්‍රමාණ මනින්න ප්‍රධාන වශයෙන් පුතේ ශිල්ප ක්‍රම දෙකක් අපි පාවිච්චි කරනවා. ඒ ශිල්ප ක්‍රම දෙක තමයි මොකද්ද පුතේ? වර්ණීය මූලධර්මය නැත්නම් වර්ණීය පරිමාණ මූලධර්මය. අනිත් එක රේඛීය සහ වෘත්ත පරිමාණ මූලධර්ම නැත්නම් රේඛීය හා වෘත්ත පරිමාණ ක්‍රමය කියන එක. හරි. දැන් අද දවසේ නේද මේ වීඩියෝ එකෙන් කරපු ටිකේ පුංචි සාරාංශයක් ගෙන આવොත් පුතේ මිනුමක වෙන්න පුළුවන් දෝෂ මොනවද කියන එක අපි කතා කරේ.
ඒ දෝෂ ගැන කතා කරද්දී ඔබ දැක්කා ඒකාංග දෝෂ, අහඹු දෝෂ, පරිමාණ කියවීමේ දෝෂ ගැන කතා කර. ඊට පස්සේ දෝෂ නිමානය ගැන කතා කරා. දෝෂ නිමානයේදී ඊටම වැදගත් වෙනවා භාගික දෝෂය සහ ප්‍රතිශත දෝෂය ගණනය කරන්න කියලා. අපි මේ දෙක ගණනය කරලා තීරණය කරන්නේ මොකද්ද පුතේ? යෝග්‍ය මිනුම් උපකරණය තීරණය කරනවා. යෝග්‍ය මිනුම් උපකරණය තීරණය කරන්නම් මම කිව්වා ඔයාලට මොකද්ද පුතේ? හැම මිනුම් උපකරණයකම කුඩා මිනුම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. ඒ එක්කම මම ඊළඟට අපට මිනුම් උපකරණයට යන්න ඉස්සෙල්ලා චුට්ටක් මේ මිනුම් උපකරණවල පරිමාණ දෙක ගැන කිව්වා. මොනවද මේ පරිමාණ දෙක පුතේ? සරල රේඛීය පරිමාණ සහ වෘත්තාකාර පරිමාණ. ඒ එක්කම මම ඊළඟට කැලිපරේට යන්න ඉස්සරලා පුතේ මේ දිගමනින උපකරණ ගැන කතා කරන්න හදාන්නේ. කුඩා දුරමනින උපකරණ වලදී පාවිච්චි වෙන මූලධර්ම නැත්නම් ශිල්ප ක්‍රම දෙකක් ඔයාලට කියලා තියෙනවා. ඒ දෙක තමයි වර්ණීය පරිමාණ මූලධර්මය සහ රේඛීය වෘත්ත පරිමාණ මූලධර්මය. ඉතින් මේ මූලධර්ම දෙක පාවිච්චි වෙන උපකරණ ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ යටතේ පුතේ ඔයාලට වර්ණීය කැලිපරය, ඊට පස්සේ චලන නිරීක්ෂය, ස්ක්‍රූප් ආමානය, මෙන්න මේ උපකරණ, තෙදඩු තුලාව, විරාම ගටිකාව, මේ කියන උපකරණ ගැන එකෙන් එකට කතා කරනවා. එතනදිත් ඉස්සෙල්ලාම අපි දුරමනින්න පාවිච්චි වෙන කැලිපරය සහ ස්ක්‍රූප් ආමානය ගැන මුල්ම අවධානය යොමු කරනවා පුතේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් වර්ණීය කැලිපරය සහ ස්ක්‍රූප් ආමානයේ මෙන්න මේ මූලධර්ම දෙක යෙදෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු.